අපේ රටේ ආර්ථිකය මේ මොහොතේ තියෙන්නේ අර්බුදයකද? නිදහසෙන් පස්සේ ඇති වුණ විශාලතම ආර්ථික අර්බුදය තමයි අපි. ආර්ථිකයේ මුළුමනින්ම කඩා වැටිලා බංකොලොත් භාවයට පත් වෙලා විශාල විනාශයක් කරා ගමන් කරමින් තමයි ඉන්නේ. තව අවුරුද්දක් මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙළඳපොළ වහගෙන හිටියොත් වාහන ටික සර්විස් කරේ නැත්නම් අපට වෙන්න පුළුවන් පාඩුව අපට හිතා ගන්න. මගේ ඩොලර් කෝටියක් තියෙනවා කියලා කිව්වොත් මගේ ගෙදරට හොරු පයින් ඉඳලා. මම කැමති නැහැ ජනතාව දැනගන්නවා. වැරදුනා නම් වැරදි හදලා අපි අවංකව කතා කරන මේ ප්‍රශ්න ගොඩාක් ජනතාව උනත් තේරුම් ගන්න. මේ බැඳුම් කර වලින් ගන්න සල්ලි රජයට පුළුවන්කමක් තියෙනවා කැමති විදිහකට වියදම් කරන්න. මට හොයාගන්න බැරි වුණා බැඳුම් කර වල සල්ලි මොකටද දැම්මේ. අපි මේ හොරකමත් එක්ක තමයි මේක කරන්නේ. අයිබෝවන් අපි ආර්ථිකය ගැන කතා කරන්න හිතාගෙන ආවා පේරාදෙනියට. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. ඔබතුමා කවුද? මම මහාචාර්ය එච්.එම්. ගුණතිලක මට හේරත් ගුණතිලක කියලා කියනවා දෙනෙක්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළවෙනි උපාධිය ලැබලා නෝර්වේ වලින් මේ මාස්ටර්ස් උපාධියක් ලැබලා ඊට පස්සේ ආචාර්ය උපාධිය හවායි වල කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි අවුරුදු 18ක් පමණ වැඩ කෙරුවේ. පස්සේ අවුරුදු 18ක විතර සේවයෙන් පස්සේ මම එකතු වුණා ආසියානු සංවර්ධන බැංකුවට. ආසියානු සංවර්ධන බැංකුවේ මම අවුරුදු 15ක් විතර සේවය කළා. ඊට පස්සේ මට තවත් සේවය කරන්න පුළුවන්කම තියෙද්දි මම ඉක්මන් විශ්‍රාමික ක්‍රමයේ යටතේ විශ්‍රාම අරගෙන ලංකාවට ඇවිත් ඉන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ ඔබතුමාට පැවරලා තිබුණු කාර්යභාරය මොකද? මම විවිධ තනතුරු දැරුවා. මම එක කාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ ලීඩ් එනර්ජි ඉකොනොමික්ස් ප්‍රධාන ආර්ථික මේ බලශක්ති ආර්ථික උපදේශක හැටියට වැඩ කරා. ඊට පස්සේ මම ආසියානු සංවර්ධන බැංකුවේ පරිසරය පිළිබඳ අධ්‍යක්ෂකවරයා හැටියට අවසාන වශයෙන් කටයුතු කළා. දැන් ආසියානු සංවර්ධන බැංකුවේ කෝණයෙන් අපේ රට දිහා බැලෙන්නේ කොහොමද? දැන් මේ වෙනකොට නම් ආසියානු සංවර්ධන බැංකුව මම හිතනවා මේ අර්බුදය ගැන දැඩි විමසලිපත් භාවයකින් ඉන්නවා ඇති කියලා. නමුත් මම ආසියානු සංවර්ධන බැංකුවේ ඉන්න කාලය වෙනකොට ලංකාව දිහා සුබවාදී විදිහට බලන මට්ටමක් තමයි තිබුණේ. නමුත් ආසියානු සංවර්ධන බැංකුව දැනගෙන හිටියා ආර්ථිකයේ යම් යම් දුර්වලතා පවතිනවා කියලා. නමුත් සමස්තයක් වශයෙන් ලංකාව දිහා සුබවාදී විදිහට බලාගෙන හිටිය ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජයිකා වගේ ද්විපාර්ශ්වික ආයතන සියලු දෙනාම ලංකාව වැඩ කරන්න විශාල කැමැත්තක් දක්වනවා. ඒකේ වැඩ කරන නිලධාරි මහත්තුරු. එතකොට ඒ වගේ මේ සුබවාදී ආකල්පයකින් තමයි ඒ සෑම ආයතනයක්ම ලංකාවේ එක වැඩ කරේ. මහාචාර්යතුමනි දැන් ඔබතුමා ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් රසක් තියෙන කෙනෙක්. අපේ රටේ ආර්ථිකය මේ මොහොතේ තියෙන්නේ අර්බුදයකද? මොකක්ද ඔබතුමාගේ විග්‍රහය? අපි විශාලම අර්බුදයක ඉන්නේ ගයන්. මගේ ඇස්තමේන්තුවේ හැටියට නම් නිදහසෙන් පස්සේ ඇති වුණ විශාලතම ආර්ථික අර්බුදය තමයි අපි. අපි ඇත්තටම දැනට ආර්ථිකයේ මුළුමනින්ම කඩා වැටිලා බංකොලොත් භාවයට පත් වෙලා විශාල විනාශයක් කරා ගමන් කරමින් තමයි ඉන්නේ. ඒ විනාශය කරා ගමන් කිරීමේ සලකුණු තමයි අපට අද දකින්න ලැබෙන තියෙන විවිධ වර්ගයේ පෝලිම්, භාණ්ඩ හිගයන්, ශීඝ්‍රයෙන් වැඩි වෙන බඩු මිල, ඊළඟට අපි ඒ ලක්ෂණ තමයි කඩා වැටෙන ආර්ථිකයක මුලින්ම දක්නට ලැබෙන්නේ. ඒතර මේ කඩා වැටීම ඇතුළේ මේ විශාල අර්බුදය ඇතුළේ තියෙන උප අර්බුද ගණනාවක් තියෙනවා. එක උප අර්බුදයක් තමයි අපේ ණය ප්‍රමාණය. අපි ගොඩක් මේ ගැන කතා වෙලා තියෙනවා මාවතේ කලින් වැඩසටහන් වලදී. අපිට දරාගත නොහැකි ප්‍රමාණයේ ණය විශාල ප්‍රමාණයක්. අපි මේ ජාත්‍යන්තර ආයතනවලුත් අරගෙන තියෙනවා ණය. ඒවා ඇත්තටම සහනදායී ණය. නමුත් ඊට අමතරව බැඳුම් කරහා සහ විවිධ බැංකු වලින් මේ වාණිජ ණය ලබාගෙන තියෙනවා. ඇත්තට මේ ළඟදී මම දැක්කා මේ සංඛ්‍යා ලේඛනවල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේ බැංකු වලින් ගත්ත ප්‍රමාණය ණය ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි බැඳුම් කර වලින් කරන් තියෙනවා. ඒතර මේ බැඳුම් කර වලින් ගත්ත ණය සහ අනිකුත් බැංකු වලින් මේ සිටි බැංකු වලින් වගේ ගත්ත ණය ඒවා ඇත්තටම වාණිජ ණය කියලා කියන්නේ ඒවා ඇත්තටම මේ සහනදායී ණය නෙමෙයි. ඒ වගේ පොලි අනුපාතකයක් ඉහළයි. ඉතා කෙටි කාලයකින් මේවා ගෙවන්නත් ඕන.
එතකොට සාමාන්‍යයෙන් අපි බැංකු දෙවර්ගයක් තියෙනවා. දැන් ආසියානු සංවර්ධන බැංකුව කියන්නේ සංවර්ධන බැංකුවක්. සිටි බැංක් එක කියලා කියන්නේ වාණිජ බැංකුවක්. වාණිජ බැංකුවක් ණය දෙනකොට ගයන් බලන්නේ මේ ණය ගන්න එක්කෙනාට ණය ගෙවා ගන්න පුළුවන්ද කියන දේ පමණයි. එතනින් එහාට දෙයක් බලන්නේ නැහැ. නමුත් සංවර්ධන බැංකුවක් ණයක් දෙනකොට ඒ ණය පිළිබඳ ඒ ණයෙන් ඇති වෙන සංවර්ධනීය පිළිබඳ විශාල අධ්‍යයනයක් කරනවා. දැන් අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි දුන්නා මේ සදර්න් හයිවේ එකේ පළවෙනි අදියරේ කෑල්ලක් කරේ ආසියානු සංවර්ධන බැංකුව. ඒතර ඒ වගේ ව්‍යාපෘතියක් කරනකොට අපි විශාල ලොකු ඩොකියුමන්ට් එකක් හදනවා. මේකේ මූල්‍යමය ශක්්‍යතාවය, මේකේ තාක්ෂණික ශක්්‍යතාවය, මේකේ ආර්ථික ශක්්‍යතාවය, මේකෙන් වෙන්න පුළුවන් මේකේ තියෙන මේ සමාජ බලපෑම, සෝෂල් ඉම්පැක්ට්ස්. ඒ කියන්නේ මේ අපි සමහර අය අයින් කරන්න වෙනවා ඒගොල්ලෝ ඉඩම් වලින් පාරක් හදනකොට. ඒගොල්ලොන්ට මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ කොහොම අපි ඒගොල්ලොන්ව බලා ගන්න, රැක බලා ගන්න ඕනද කියන සෝෂල් ප්‍රොටෙක්ෂන් එක කියනවා. ඒක දුන්නේ ඇත්තට මගේ විෂයපතේ යටතේ. ඊළඟ පරිසරයට වෙන හානි මේ සියල්ල බලලා තමයි අපි සංවර්ධන බැංකුවකින් ණයක් දෙන්නේ. මේ සියල්ල ගැන අධ්‍යයනයක් කරලා විශාල ප්‍රමාණයේ අස්තමේන්තු ගණනාවක් කරලා මේකෙන් ලොකු ඩොකියුමන්ට් එකක් හදලා අන්තිමට ඒක අපි අරගෙන යන්න ඕනි අපේ බැංකුවේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයට. මේ අධ්‍යක්ෂක මණ්ඩලය කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරලා ඉන්නේ මේ රටවල් වල. මේ ආසියානු සංවර්ධන බැංකුව වගේ බැංකුව අපිත් ෂෙයා හෝල්ඩර් කෙනෙක්. අපිට අධ්‍යක්ෂකවරයෙක් ලැබෙන්නේ අවුරුදු 12කට ඒක අවුරුදු 3යි. අපේ ෂෙයාස් අඩු හින්දා. නමුත් ඉන්දියාව වගේ රටවල, පාකිස්තානය වගේ රටවල, ඇමරිකාව වගේ රටවල නිත්‍ය වශයෙන්ම මේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. හැම රටකින්ම. ඉතින් මේ අධ්‍යක්ෂක මණ්ඩලෙත් මේ ගැන විමසලා බලලා මේක ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා බලලා තමයි අවසාන ණය අනුමත කරන්නේ. ඒ ණයක් දුන්නට පස්සේ ණය ව්‍යාපෘති ඉවර කරාට පස්සේ අපි කරනවා පසු විශ්ලේෂණය, පෝස්ට් ඉවැලුවේෂන් එක. කරලා ආපහු බලනවා දැන් මේ කියපු විදිහට මේ කොහොම හැදුවද? පාරේ හැතැම්ම ගානේ ක්වොලිටි එකට හැදුවද? මේ රීසෙටල් වෙච්ච නැත්නම් විතැන් වෙච්ච, අවතැන් වෙච්ච ජනතාවට නිසි විදිහට මේ ඒගොල්ලොන්ට කම්පෙන්සේෂන් දුන්නද? ඊළඟට මේකේ අනිකුත් සියලු කටයුතු ඒ පොරොන්දු වුණු ආකාරයට වුණාද කියලා බලලා අපි තව ඩොකියුමන්ට් එකක් අවසානට හදලා අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට දෙනවා. ඒකට කියනවා PCR එක කියලා. ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් රිපෝට් කියලා එකක් තියෙනවා. ඒතර අපි මුළු ප්‍රොජෙක්ට් එක සයිකල් එකම ආවරණය වෙන පරිදි තමයි මේක කරන්නේ. හැබැයි සිටි බැංකුව වගේ එකක් හරි. එහෙම නැත්නම් චීන රජයෙන් දෙන ණයක එවැනි පාරදෘශ්‍ය ක්‍රියාදාමයක් නැහැ. ඒගොල්ලොන්ගේ දැන් රටකින් රටකට ආධාර දෙනකොට උපක්‍රමශීලීත්වය තමයි බලන්නේ. ස්ට්‍රැටජික් ඉන්ට්‍රස්ට්. කියන්නේ චීනෙට මොනවා හරි අපේ ඉදිරි අනාගතයේ ඇති වෙන යුද්ධයකදී අපේ භූමිය පාවිච්චි කරගන්න හරි, ඉන්දියාව අපේ රටේ මැදිහත් වීම අඩු කරන්න හරි අන්න ඒ වගේ ඒවා සලකලා බලලා දෙනවා. හැබැයි ඉතින් ගොක් වෙලාවට ඒ දෙන වගේ ඉන්ට්‍රස්ට් රේට් එකේ අඩුවකුත් නැහැ. මේ හැබැයි ඉතින් අර විදිහේ විශාල ගැඹුරු විශ්ලේෂණයකට ඒ වගේ දෙන මුදල් අහු වෙන්නේ. ඊටත් වැඩිය නරකයි මේ බැඳුම් කර. දැන් ගොක් වෙලාවට අර වගේ රටකින් ගන්න ණයක් වුණත් යම්කිසි ව්‍යාපෘතියක් සඳහා තමයි ලබා දෙන්නේ. පාරක් හදන්න හරි, පවර් ප්ලාන්ට් එකක් හදන්න හරි, අධ්‍යාපන අංශේ මොනවා හරි දියුණුවකට හරි, සෞඛ්‍ය අංශේ දියුණුව වැඩකට හරි තමයි. නමුත් බැඳුම් කර කියලා ගන්නකොට බැඳුම් කර කියන්නේ ණයක් ගන්නවා ජනතාවගෙන්. නමුත් ඒ ණය වියදම් කරන හැටි ජනතාවට කිසි දෙයක් කියන්න අවශ්‍ය නැහැ. දැන් මම ඩොලර් 50000ක බොන්ඩ් එකක් ආණ්ඩුවෙන් ගත්තා නම් මම අහන්නේ ආණ්ඩුවේ මගේ ඩොලර් 50000ට මොකද්ද කරන්නේ කියලා. මට අවුරුදු 5 ඉවර වෙලා ඩොලර් 50000යි 105 ඉන්ට්‍රස්ට් එකයි දෙනවා කියන එක විතරයි තියෙන්නේ. ඒතර මෙන්න මේ ක්‍රමයට ගත්ත ණය වලට වෙච්ච දේ තමයි ඇත්තටම අද ණය අර්බුදයේ විශාල දායකත්වයක් දරුවේ මේ බැඳුම් කරවල ණය. මොකටද බැඳුම් කරවලින් ණය ගත්තේ? අපි අර මොනවද කරලා තියෙන්නේ? ඒක ඇත්ත වශයෙන්ම ඔබතුමා අහපු ප්‍රශ්නේ ඊටාම වැදගත්. මං උත්සාහයක් දරුවු පහුගිය කාලේ අපේ තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන විවිධ මේ රිපෝට්ස් හැම එකක්ම බලලා මේ හොයාගන්න මොනවටද බැඳුම් කරව සල්ලි දැම්මේ කියලා. ඇත්ත වශයෙන්ම මට හොයාගන්න බැරි වුණා බැඳුම් කරවල සල්ලි මොකටද දැම්මේ කියලා. ඒ කියන්නේ දැන් අපි ඕනම ලෝන් එකක් ගත්තොත් එහෙම මේ ණයක් ගත්තොත් එහෙම සංවර්ධන බැංකුවකින්, ආසියානු සංවර්ධන බැංකුවෙන් හරි ලෝක බැංකුවෙන් හරි ඒකට අදාළ ව්‍යාපෘති මේ වාර්තාවල් තියෙනවා. ඉන්ටර්නෙට් එකට ගිහලා බලා ගන්න පුළුවන්. මං කියවනේ පසු විපරමක් කරනවා කියලා ඒ වාර්තාව ඉඳලා තියෙනවා. ඒත් ඒවා බලා ගන්න ඒවා ඇත්තටම පාරදෘශ්‍ය මට්ටමකින් සිද්ධ වෙන දේවල්. මේ බැඳුම් කරවලින් ගන්න සල්ලි රජයට පුළුවන්කමක් තියෙනවා කැමති විදිහකට වියදම් කරන්න.
දැන් මගේ අනුමාන කිරීම තමයි මේ බැඳුම් කරන වලින් ගත්ත ණය කොටසක් ගියා අපේ මේ බජට් එකේ බජට් ඩෙෆිසිට් එක. අයවැය පරතරේ පියවගන්න. ඒතර අයවැයෙන් අපි විශාල කොටසක් වියදම් කරනවා අපේ රජයේ වැටුප් ගෙවීමට සහ විවිධාකාර පාරිභෝජන කටයුතු වලට. ඒ වගේම මම හිතනවා මෑත කාලේ වෙනකොට මේ බැඳුම් කර වලින් ගත්ත ණය කොටසක් පාවිච්චි කරන්න උන අර ගත්ත ණය ගෙවන්න. ඒතර ණය අරගෙන ණය ගෙවීම කියන එක ඊටාම ආර්ථික වශයෙන් ඊටාම අකාර්යක්ෂම දෙයක්. ඒ කියන්නේ ණයක් ගන්න අපි ආයෝජනයක් කරලා ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් ජනතාවට සහනයක් වෙලා ණය ආපහු ගෙවන්න. දැන් අපි පාරක් හැදුවා නම් පාරේ වාහන යනකොට ඒ කාලේ ඉතුරු වෙනවා නොඑක ආකාරයේ ඊට පස්සේ වෙළඳාම දියුණු වෙනවා නොඑක ආකාරයේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිලාභ ඊට පස්සේ කොටසක් බදු මුදල් වශයෙන් රජයට ලැබුණාම ණය ගෙවා ගන්නත් පුළුවන්. ජනතාවටත් යම්කිසි සහනයක් ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් මේ එහෙම නැතුව කරන දේවල් වලින් කිසි ප්‍රතිලාභයක් ජනතාවට විශේෂයෙන්ම ගන්න ණය ආපහු ණය ගෙවන්න යොදනකොට දැන් අපි ඒකනේ කරන්න වෙලා තියෙන්නේ. අපි දැන් ණය ගෙවා ගන්න ණය ගන්නවා. ඒතකොට ඒකෙන් කිසි ප්‍රතිලාභයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් අවුරුදු 5කට ගත්ත ණයක් අපි එක්කෝ ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා දැන් මේ තියෙන විදිහට. ඒ කරාම කියන්නේ ඒකට දෙන්න තියෙන ලාභයත් තව අවුරුදු 6-7කට දෙන්න. එතකොට අපි ඒක විශාල ආර්ථික විශාල පසුබෑමක් වෙන දෙයක් තමයි මේ ණය අරගෙන කලින් ගත්ත ණය පියවෙන මට්ටම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. දැන් මගේ මතක හැටියට 2007 විතර වගේ තමයි අපි මේ ස්වෛරී බැඳුම් කර වෙළඳපොළට යන්න පටන් ගත්තේ. එතකොට මේ අවුරුද්දේ විතරක් බිලියන 2කට ආසන්න ස්වෛරී බැඳුම් කර තියෙනවා. මේ අවුරුද්දේ මුල් මාස 6 විතරක් ගෙවන්න අති විශාල ප්‍රමාණයක්. මේසා විශාල ප්‍රමාණයක් විශාල පොලියකට ඇයි ගන්නෙ? මොකද්ද පෙළඹෙන්නේ හේතු? මම මේ අහන්නේ දැන් ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන සංවර්ධන ව්‍යාපෘති වලට සහන ණය දුන්නා නම් එතකොට ඒවා ගෙවන්න සෑහෙන කාලයක් අපිට දීලා තියෙනවා සහන කාල සීමාවකුත් අඩු පොලියකුත් මොනවා වුණත් චීනය රටක් විදිහට දෙන ණයත් ওই තරම් වැඩි පොලියකට අය කරන ණය නෙමෙයිනේ. ඒවටත් යම් සහන තියෙනවානේ කොච්චර කතා කරත් අපි. ඔව් යම් ආකාරයකට සහනද මේසා විශාල මුදලක් මොනවටද අපි අරගෙන තියෙන්නේ? ඒ කියන්නේ අපි එදිනෙදා කෑමටද කාලාද අපි මේ සල්ලි අරගෙන? අත් වශයෙන්ම මගේ අවසාන විග්‍රහයේ මේ ගත්ත ණය වලින් කොටසක් අපි පරිභෝජනය කරලා තියෙනවා. අපි ඒවා නිසි ආයෝජන වලට යෙදෙව්වා නම් අපි අද මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අපි ඇත්තට මේකෙදි මේ තියෙන ආර්ථික තත්ත්වය ටිකක් සංකීර්ණ කර ඇත්තටම මේ COVID-19 වසංගතය මගින්. මොකද වසංගතය නිසා ආර්ථිකය වසා දාලා තිබ්බනේ. අවුරුදු 2ක විතර කාලයක් ආර්ථික හරියට වැඩ කරේ නැහැ. මේකෙන් මේ අර්බුදේ උත්සන්න වුණා. නමුත් මේ වසංගතය ඇවිත් නොතිබුණා නම් ඒත් මේ අර්බුදේ අපි මුහුණ දෙනවා. සමහර විට මේ අර්බුදේ අපි දැනට වැඩිය මාස 6කින් තමයි අද ඉන්න තත්ත්වයට එන්නේ තිබ්බේ. ඒ වගේ ටිකක් ඉක්මන් වුණා මේ අර්බුදේ. කොවිඩ් ඉඳන් නැත්තම් ඒ තත්ත්වයට ආර්ථික කඩාගෙන වැටීමින් තමයි තිබ්බේ. එතකොට ඒ ගත්ත ණය මම කිව්වා මේ වගේ පාරදෘශ්‍යභාවයක් නෑ. රටක ආර්ථිකයේ සියලු ගණදෙනු පාරදෘශ්‍ය වෙනවා. ජනතාව දැනගන්න ඕනි මේ රටේ උගත්තු දැනගන්න ඕනි සියලු දෙනා දැනගන්න ඕනි රජය මොනවද කරන්නේ රජය ගන්න ණය වලට මොකද වෙන්නේ කියලා. ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව විසින් පත් කරන රජයට තියෙන විශාල වගකීමක් තමයි පාරදෘශ්‍ය විදිහට ආර්ථිකය කළමනාකරන. හැබැයි දැන් ඔබතුමාම කිව්වට අපේ සංචිත ඩොලර් බිලියන 1.5කට වගේ ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන වෙලාවක මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කරා එකපාරටම මේක 3.1ක් වගේ ප්‍රමාණයකට වැඩි වුණා කියලා. හැබැයි මූලාශ්‍රය කිව්වේ නැහැ. ඒකත් ගයන් ඇත්තටම පාරදෘශ්‍යභාවයක් නොමැතිකම. එතකොට දැන් ඒක ආව මූලාශ්‍රය නොකිය ඉන්න හේතුව තමයි මම හිතනවා ඒක සංචිතයට එකතු කරගන්න මම හිතනවා මම විශ්වාස කරනවා ඒක චීනෙන් ලැබුණ මුදලක් කියලා. මොකද කලින් පත්‍ර වාර්තාවල තිබ්බා චීනෙන් යම්කිසි ඩොලර් බිලියන් 1ක් වගේ එකහමාරක වගේ ප්‍රමාණයට සල්ලින යුවාන් ප්‍රමාණයක් නිකන් ස්ටෑන්ඩ් බයි වගේ පැත්තකින් තියලා ලංකාවට දීලා තිබ්බා මේක දැනට පාවිච්චි කරන්න එපා වගේ කියලා. ඊපස්සේ මම හිතනවා මේක දැනට ඊට පස්සේ සංචිතයට දාගන්න කියලා ඒගොල්ලොන්ගෙන් අවසර ලැබුණා. ඒක එතන ඇත්තටම කරේ අපේ අර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තියෙනවනේ. අපි දැන් මෑත කාලේ ශ්‍රේණිගත කිරීම වල පහළට වැටීගෙන යනකොට මං හිතනවා මහ බැංකුව හිතුවා මේක 3.5ක් වුණාට පස්සේ ශ්‍රේණිගත කිරීම වල වෙනසක් වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ.
අපිට බිලියන 7ක් වගේ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ බිලියන 7 ගෙවන්න ඩොලර් හොයාගන්න එක වගේම අපි දැන් අපේ රටේ ආර්ථිකය ඉතා සංකීර්ණ මට්ටමක තියෙනවා. අපි මේ 1960 ගණන් වල 70 ගණන් වල තිබ්බ ආර්ථිකය නෙමෙයි ඉන්නේ. අපේ ආර්ථිකය පවත්වාගෙන යන්න විශාල ප්‍රමාණයක් අපිට අමුද්‍රව්‍ය එහෙම පිටින් ගේන්න අවශ්‍යයි. ඔබ්වියස් දේවල් මේ අස්පනා අපිට පේන දේවල් තමයි ඉන්ධන, ගෑස්. ඒ වගේ ಜಾති අපිට අනිවාර්යයෙන්ම ගෙන්නන්න වෙනවා. අපේ රටේ ඒවා හදන්න බෑ. ඊට අමතරව මේ ආර්ථිකය ඇතුළේ තියෙන සුළු සුළු ව්‍යාපාර වලට අවශ්‍ය දසදහස් ගාණක් තියෙනවා පුංචි පුංචි දේවල්. මේ පුංචි පුංචි දේවල් නැතුව මේවා ගෙනිය ගන්න බෑ. ඇත්තම කියනවා නම් ඉදි කට්ටේ ඉඳලා ප්ලේන් එක වෙනකම්ම ගේනවා. ඔව් හැමදේම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අපේ රටේ තියෙනවා අපේ රටේ තියෙන වාහන ප්‍රමාණය. ලොරි, බස්, කාර් ගත්තම අපේ රටේ ධනයෙන් විශාල ප්‍රමාණයක් තියෙන ওই වාහන ටික. කෙනෙක්ගේ පුජ්‍යලෙක්ගේ බැලුවොත් මධ්‍යම පාන්තිකයේ බැලුවොත් එයාගේ මුළු ධනයෙන් 3න් එකකට ටිකක් වැඩියෙන් තියෙන වාහනේ. ඉතුරු එක තියෙන්නේ ගෙදර. ඒක ඒ විදිහට තමයි අපි හැදිලා තියෙන්නේ. ඒතර මේ තරම් විශාල ප්‍රමාණයක් තියෙන වාහන වලට හිතලා බලන්න වාහන වලට අවශ්‍ය මේ වාහනයක් මේ සර්විස් කරගන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ඊළඟට උපාංග පාර්ට්ස් ඒවා නැති වුණොත් මොකද වෙන්නේ? තව අවුරුද්දක් මේ විදිහට සම්පූර්ණයෙන්ම වෙළඳපොළ වහගෙන හිටියොත් අපිට අපිට වෙන ආර්ථික වශයෙන් අපිට වෙන්න පුළුවන් පාඩුව අපිට හිතා ගන්නවත්. වාහන ටික සර්විස් කරේ නැත්නම් අවුරුදු 2ක්. දැන් බලන්න පහුගිය කාලේ ආර්ථිකය වහලා තිබ්බ නිසා අපේ පුජ්‍යලික බස් වලට වෙලා තින්දේ. පුජ්‍යලික බස් වල විශාල රිපෙයාර් ගොඩක් ආව මේක දුවන්නේ නැතුව. නේ. ඒවත් ආර්ථික පිරිවැයවල් හැමදේම. දැන් අර චීන මුදල සංචිතවලට ආව පමණින් චීනෙන් අපිට දැන් මේක බොහෝ දුරට අපිට බැලුමට පේන්නේ මේක යම් අතමාරුවක් නැත්නම් විනිමය උමාර පාසුකමක් නේ. ඔව්. දැන් ඒක ආව පමණින් අපේ සංචිත වැඩි උනායි කියන එක ජාත්‍යන්තරේ පිළිගනීද? එහෙමයි. ඉතින් අපේ සංඛ්‍යාලේඛන ඒ කියන්නේ සංචිතයේ කියන නම්බරේ පිළිගන්නවා. නමුත් අපි දැන් අපේ ශ්‍රේණිගත කිරීම වලට හෝ අපේ ආර්ථිකයේ තියෙන ආර්ථිකය දිහා විදේශිකයෝ බලන විදිහ අපි ඉකොනොමික් අවුට්ලුක් එක දැන් රටක් දිහා බලනකොට රටේ මේ රට ආයෝජනයක් කරන්න සුදුසු රටක්ද කියලා එක හැම වෙලේම ආයෝජකයෝ බලනවානේ. ඒ බලන මට්ටමට මේ 1000 බිලියන 1.5ක් වැටිච්ච එක කිසි බලපෑමක්. ආර්ථිකය අනිත් අංශ හැම එකක්ම කඩාගෙන වැටීගෙන යද්දි සංචිතය පොඩ්ඩක් වැඩි කරා කියලා අනිත් කිසිම දෙයක් මේ දියුණුවක් වෙන්නේ නැහනේ. ඒ නිසා මේකෙන් කියන්නේ මේක පොඩි සහනයක් මේක. සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය යුතු දෙයක් නෙවෙයි. යම් සහනයක් ලැබෙනවා අපිට අපේ සංචිතය යම් ටිකක් තියෙනවා කියන එක. නමුත් ඒකෙන් විශාල වෙනසක් අපේ තියෙන අර්බුදේ වෙන්නේ නැහැ. දැන් මහ බැංකුව අධිපතිතුමා කියනවා බැංකුවකට ඩිපොසිට් වෙන විදිහ කියන්නේ නෑනේ. තැන්පතු වෙන්නේ කවුද කියලා කියන්නේ නෑනේ. ඒ වගේ තමයි මහ බැංකුවත් කියලා. මෙහෙමයි. දැන් බැංකුවක රහස්‍යභාවය ජාත්‍යන්තර ගණදෙනුවකදී තියාගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. දැන් මගේ බැංකුවේ account එකේ තියෙන සල්ලි මගේ ඩොලර් කෝටියක් තියෙනවා කියලා කිව්වොත් මගේ ගෙදරට හොරු පායින් ඉඩ තියෙනවා. මම කැමති නැහැ ජනතාව දැනගන්නවට. නමුත් අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්නකොට අපි කියනවාද අපි මේ අපට ඩොලර් මිලියන 500ක් පාර හදන්න දුන්නා අපි සෝස් එක කියන්නේ නැහැ කියලා. කියනවනේ. ලෝක බැංකුවෙන් දෙයක් ගත්තම අපි කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත්තම අපි කියනවා. ඒතර රටකින් රටකට ගන්න දෙයක්ුත් හංගන්න දෙයක් නැහැ ඒක. ඒක රහස්‍යභාවය කියන එක ඒකට අදාළ නැහැ. දැන් ඒ කියන්නේ ඉන්දියාවෙන් අපි චීනෙන් ආවා කියලා චීනේ රොබ් කරනවා කියලා දෙයක් නැහැනේ. චීනේ අපහසුතාවයට පත් වෙන්නෙත් නැහැනේ. මේ බිලියන් එකමාරක් ලංකාවට දුන්නා කියලා. ඒ රහස්‍යභාවය කියන එක කිසිම අදාළත්වයක් නැහැ මේ වගේ විශාල ලොකු ජාත්‍යන්තර ගණ දෙන්න. දැන් ඒ වගේම තමයි මේ මිලියන 500ක ස්වෛරී බැඳුම් කර මේ මාස ගෙවන්න තියෙන ඒවා. ගෙවනවා සල්ලි වෙන් කරලා තියෙන්නේ. කොතන තියෙන සල්ලියක්ද කියලා අපි දන්නේ නැහැ. ඔව් ඉතින් ඇත්තටම දැන් සංචිතයේ තියෙන ටිකෙන් තමයි ඔක ගෙවන්න වෙන්නේ. සංචිතයේ තිබ්බනේ මට කිසිම පැහැදිලිකමක් නැහැ මේ එකතු වෙච්ච ඩොලර් බිලියන 1.5 අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක්ද නැත්නම් අර මේ අපේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලදීම වෙන අවාසිය වලක් ගන්න తాවකාලිකව අපිට තියෙන දෙයක්ද කියන අපිට ඒක කිසිම අවබෝධයක් නැහැ. කියන්නේ මීට වැඩිය
මහ බැංකුව පාරදෘශ්‍යභාවයකින් යුතුව කටයුතු කරන්න ඕනේ. ජනතාව හැමෝගෙම ජීවිතවල දැන් මේවා බලපාන. ඒතර ඒක ඒ නිසා රජයට මහ බැංකුවට යුතුකමක් තියෙනවා එලි කරන්න. මේකයි தત્ත්වේ. ඒ මුදල තිබ්බට අපිට ඒක වියදම් කරන්න බෑ කියලා. දැන් අපි 500 එක දෙන එක එකක්. මම කොයි වෙලාවකවත් කියන්නේ ණය නොගෙව ඉන්න එක හරි කියලා. නමුත් ණය ඒක ගෙවන එක මේ මුළු අර්බුදෙත් එක්ක ගත්තම ඊටාම මේ ඉන්සිග්නිෆිකන්ට් එක ලොකු වැදගත්කමක් තියෙන දෙයක් නෙමෙයි. හේතුව තමයි ඒ ගාන ගෙව්වට ඊට පස්සේ මාස දෙක තුනකින් තව ලොකු ගාණක් ගෙවන්න තියෙනවා. ඒ ගාන ගෙවන්න අපි ආයෙ ණය ගන්නවද කාගෙන්ද ගන්නෙ? අපේ රට ඇතුලේ ලොකු ආදායමක් ජනනය වෙන්නේ නැහැ දැනට. මේ ණය ගෙවා ගන්න පුළුවන් බදු ආදායමක් ජනනය වෙන්නේ නැහැ ඇත්තට. එතකොට ඒ தත්ත්වයේ තියේදී මේක ගෙව්වයි කියලා අපිට ඇත්තටම මේ ක්ෂණික අර්බුදේට විසඳුමක් ලැබෙන්නේ නැහැ මේ මිලියන 1500න්වත් මේක ගෙවීමෙන්වත්. මේක ගෙවීමේ ඇත්තටම අපේ තිබ්බ අපේ වගකීමක් අපි ඉටු කරා වෙනවා. නමුත් ඒ වගකීම ඉටු කරා කියලා දැන් අලුතෙන් අපට එවැනි බඳුම් කර නිකුත් කරලා සල්ලි ගන්න එහෙම පුළුවන් කමක් නැහැ. අපේ ශ්‍රේණිගත කිරීම පල්ලෙහාට වැටලා තියෙන්නේ ලංකාව දිහා ඊටාම ඍණ ආකාරයේ බැල්මක් තමයි ව්‍යවස්ථාවේ මේ ආයෝජනය කරන අය ආයෝජකයෝ හැම වෙලෙම දැන් ලංකාව දිහා බලන්නේ ඊටාම ඍණ ආකල්පේ ධනාත්මක විදිහට බලන්නේ නැහැ. ඒත් මේක ගෙව්වා කියලා අපට විශාල වෙනසක් අපේ ආර්ථික අර්බුදේ වෙන්නේ නැහැ. දැන් අපි හිතමු සංචිත වලින් දැන් මේ ගෙව්වනේ. එතකොට තව මිලියන 500කින් සංචිත අඩු වෙනවා. මේක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලට නැවත බලපෑමක් ඇති කරයිද? මං හිතන්නේ එක පාටම ඒ ගාන නම් එහෙම කරයි කියලා. මොකද දැනට අපි ඉන්නේ තාම දැන් අපි රටක් බැංක්‍රප්ට් වෙන්න බංකොලොත් වෙන්න ආසන්න තත්ත්වයක තියෙන ශ්‍රේණිගත කිරීමේ ඉන්නේ. ඊළඟ පියවර තමයි පල්ලෙහාට යන නම් බංකොලොත් වීම. එහෙම නැත්නම් හරි පැත්තකට වැටුණොත් ටික ටික අපේ ශ්‍රේණිගත කිරීම ඉහළට එන එක. දැන් මම විශ්වාස කරන්නේ නැහැ දැන් මේ 500 ගෙවුවා කියලා ආයි ශ්‍රේණිගත කිරීම වල වෙනසක් වෙයි කියලා. නමුත් ඉදිරි කාලය තුල අපි මේ අර්බුදයෙන් මිදෙන්න ගන්න ක්‍රියාමාර්ග අනුව උදාහරණයක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ අර්බුදයේ දීර්ඝකාලීන ගැටලු මොනවද කියලා හොයලා බලලා ඒවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න අපි එකගතාවයකට આવොත් මට හිතෙනවා ශ්‍රේණිගත කිරීම වල ධනාත්මක පැත්තකට යන්න. ඇත්තටම මොකද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ බිල් එකද? ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක හැදුවේ ලෝකේ මේ රටවල දැන් වෙළඳ ආර්ථිකයේ ඉන්න රටවල කාලෙන් කාලෙට එනවා මේ වගේ ආර්ථික අර්බුද. කියන්නේ අපි ඒකට කියනවා ව්‍යාපාරික චක්‍රයක් තියෙනවා. බිස්නස් හොඳට යන කාලයක් තියෙනවා. පස්සේ විවිධ හේතු හින්දා ආර්ථික අවපාත එනවා. මේ අවපාතයකදී ආර්ථිකයේ මුළුමනින් කඩා වැටීම නවත්වන්න තමයි ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදුවේ. ඒ කියන්නේ දැන් විශේෂයෙන් විනිමය අර්බුද, ඊළඟට ගෙවුම් ශේෂ අර්බුද. මේවා ඇති වෙලාවක ආර්ථික මුළුමනින්ම කඩාගෙන වැටුනොත් එහෙම ඒකේ පිරිවැය ඉතා විශාලයි. එවැනි ආර්ථිකයන් නැවත ගොඩ ගන්න විශාල කාලයක්. ඒක වළක්වන්න ජාත්‍යන්තර ප්‍රජාව විසින් හදාගත්ත දෙයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති රීති පද්ධතිය හදලා තියෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවන් වනේ ජාතීන් විසින්. ශ්‍රී ලංකාවත් ෂෙයා හෝල්ඩර් කෙනෙක්. කියන අපිත් මේ බැංකුවේ අපටත් අයිතියක් තියෙනවා. අපි මෙහෙමයි ජාත්‍යන්තරව අපි කුඩා රටක් නිසාත් අපේ තියෙන ෂෙයාර්ස් වල ප්‍රමාණය අඩු හින්දාත් අපට කරන්න පුළුවන් බලපෑම ටිකක් අඩුයි. ඇමරිකාව වගේ රටක්, යුරෝපීය රටවල් ඒ වගේ අයට හුඟක් දේවලදී තීරණ ගැනීමේ වැඩි බලයක් තියෙනවා. නමුත් මේ ආයතන යම් පාරදර්ශීභාවයකින් තමයි කටයුතු කරන්නේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනයට වගේවත් ඉන්දියාවටවත් වගේ අපේ රටේ මේ යුද්ධමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ භූගෝලීය වශයෙන් යම් කිසි උනන්දුවක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලොන් ජාත්‍යන්තරව පිළිගත්ත නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ ඇතුළත තමයි වැඩ කරන්නේ. දැන් ඔබතුමා එහෙම කිව්වට දැන් කියන කාරණාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි උදව් ගත්තොත් සමෘද්ධිය කපන්න වෙනවා. තෙල් මිල වැඩි කරන්න වෙනවා. ජනතාවට තියෙන සහන කප්පාදු කරන්න වෙනවා කියලා. ඒක එහෙමම වෙන්න අවශ්‍යත් නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑත කාලේ
යම් ආකාරයකද විශේෂයෙන් මේ වසංගතයත් එක්ක දුන්න ණයවලදී දුන්න රටවල ගොඩකට උදව් කරන්න උනා. බිලියන 465ක් වගේ ගාණක් මේ අසංගතයෙන් අමාරුවටපත් වෙච්ච රටවල් වලටම ඒගොල්ලෝ අනුයුක්ත කෙරුවා. ඒතර මේ ණය දෙනකොට මේ දුප්පත් අයගේ සහන කැපීම ඒගොල්ලෝ වෙනම නැවැත්තුවා ඇත්තට. ඒ කියන්නේ මේ වෙලාවේ දුප්පත් අයගේ සහන කපන්න නැතිව ණය දෙන්න හැදුවා. ඒ වගේ ඒ ආයතනත් කාලෙත් සමග මේ පරිණාමය වෙනවා. නමුත් දැන් මේකේ මෙහෙමයි තියෙන්නේ දැන්. අපි රටේ පාලනය කරන දේශපාලන නායකයන්ගේ දේශපාලන චක්‍රය ඊළඟ අවුරුදු 5 ඡන්දෙ ගැනීම. ඒකට ඒගොල්ලෝ ජනතාව ටිකක් අපහසුතාවයට පත් වෙන දෙයක් කරන්න අකමැත්තක් තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාවෙන් කියනවා මේ විදිහේ සහන දීලා දිගටම ගියොත් ඕගොල්ලෝ තව බංකොලොත් වෙනවා. කියලා කිසිම සහනයක් දෙන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒතර ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ දැන් මේ සහන ආධාර අඩු කරන්න බජට් එකේ තියෙන බයවැය හිගේ අඩු කරන්න. ඊළඟට රටේ යම්කිසි උද්දමනකාරී තත්ත්වයක් එනවා නම් මුදල් අච්චු ගහන්න එපා ප්‍රමාණයට වැඩිය. ඊළඟට රටේ යම්කිසි නාස්තියක් තියෙනවා. ඒක අඩු කරන්න දැන් අපේ රටේ අපේ වගේ රටවලට විශේෂයෙන් අපේ රටේ තියෙන ගැටලුවක් තමයි අපේ රාජ්‍ය ආයතන. අපේ රටේ රාජ්‍ය ආයතන තියෙනවා 528ක් වගේ. රාජ්‍ය ව්‍යාපාර. රාජ්‍ය ව්‍යාපාර. මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විදුලි බල මණ්ඩලය වගේ. ඔය ටිකේ මේ අවුරුදු 3 19 20 21 විතරක් ඇති වෙලා තියෙන පාඩුව රුපියල් බිලියන 240ක්. ඒ වගේ ගාණක්. නම්බර හරියට මට මතක නැහැ. මම මේක බෙදලා බැලුවම මේ හැම පවුලකටම රුපියල් බිලියන 240 නෙවෙයි. මුළු පාඩුව ලංකාවේ පවුල් ගාණෙන් බෙදලා බැලුවම එනවා 2,40,000. ඒ කියන්නේ සෑම පවුලක්ම රුපියල් 2,40,000 බදු ගෙවන්න ඕනි. මේ පාඩුව පියවන්න. ඒතර මේවැනි ආර්ථික වශයෙන් අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පවත්වාගෙන නම් ඊට පස්සේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කියනවා මේවා පවත්වාගෙන යන්න එපා මේ විදිහට. එක්ක මේවා පුජ්‍යලයන්සට බාර දෙන්න. එහෙම නැත්නම් මේවා ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රතිසංස්කරණයට ලක් කරලා මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න. ඒකට මේක ජනතාවට තියෙන බර ඇත්තටම අපි සමහරට මාධ්‍යනුයි සමහරට අපේ දේශපාලන නායකයෝ දීලා තිනවා මේවා නිසා මේවා නැති වුණොත් විශාල වශයෙන් ජනතාවට පාඩු වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම වෙන්නේ නැහැ. මොකද ජනතාව තමයි මේවා නඩත්තු කරන්නේ. උදාහරණයක් ඇටියට හෙට අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින් ඒක අපි පුජ්‍යලිකාංශයට දුන්නොත් ජනතාවට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. ඒකෙන් කිසිම සුබ සාධනයක් වෙන්නේ නැති ආයතනයකට තමයි අපි මේ විශාල ප්‍රමාණයක බදු මුදල් ඔය ප්‍රධාන ආයතන තමයි මම අර කිව්ව විශාල පාඩුවේ ප්‍රධාන ආයතන තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් විදුලි බල මණ්ඩලය සහ පෙට්‍රෝලියම් කෝපරේෂන් khනිජ තෙල් සංස්ථාව. එතකොට දැන් khනිජ තෙල් සංස්ථාව කරන්නේ පිට රටින් මේ පෙට්‍රල් ඩීසල් ගෙනල්ලා පිරිපහදුවට දාලා විකුණන එකනේ. ඒක පාඩු විඳින්නේ කොහොමද? අවකලමනාකරණයක් නැත්තම් අනිත් එක පෙට්‍රල් ලීටර එකකින් රජේ බදුත් ගන්නවා රුපියල් 40 ගන්න. එහෙමත් අරගෙන පාඩු විඳින්නේ කොහොමද? මේ හැම ආයතනයක්ම අවකලමනාකරණය කියලා තියෙන මේවා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මොකද මේ සෑම ආයතනයකටම දාන අය ඒක ආයතනයේ විශේෂපතේ දන්නේ නැහැ. දෙවෙනි කාරණේ කාගේ හරි ඇමතිවරයෙක්ගේ හරි රජයේ ඉහළම නායකතුමාලාගේ නායකයෙක් හරි මිත්‍රයෙක් හරි දේශපාලන හිතවතුන්ට දෙන්නේ. ඒතර මේ එන අයටත් කිසිම ඉන්සෙන්ටිව් එකක් දිරිදීමනාවක් නැහැ මේ වැඩි දියුණු කරන්න. ඒගොල්ලෝ බලන්නේ මොකද්ද? මං එයාලංකකේ චෙයාමන් නම් කොහොම හරි මට කොමිස් එකක් ගහන්න පුළුවන් විදිය දෙයක්. එයාප්ලේන් 5ක් අරගෙන හරි මොනවා හරි අවශ්‍ය හරි නැතුව හරි කරලා ඒකෙන් මම කොමිසයක් ගාලා මට රස්සාව දුන්න දේශපාලන හිතවතට ටිකක් සලකලා අවුරුදු 5 ඇතුළත හොඳින් ඉන්න එක තමයි. ඒ වගේ අයට මේ ආයතන බාර දීලා ජනතාවගෙන් බදු අරන් මේව නඩත්තු කරන එක විශාල අපරාධයක්. ඒ වගේ දේවල් තමයි IMF එකෙන් කියන්නේ මේව නවත්තන්න කියලා. දැන් IMF එකෙන් කියන්නේ ඔය කියන විදිහට අපේ මූල්‍ය විනය හදාගන්න කියන එකනේ. ඔව්. හැබැයි අපි දැන් උදාහරණයක් විදිහට චීනෙන් ණය පාසුකමක් ගත්තා කිව්වා. ඉන්දියාවෙන් අපිට යම් මූල්‍ය සහනයක් දෙනවා කිව්වා. හැබැයි අපි ඊට සමගාමීව දකිනවා කොළඹ වරාය නගරයෙන් කොටසක් චීනයට දෙනවා. එතකොට
හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකටද බදු දුන්න කියලා දැන් කියවෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට එක්ක දියුණු කරන්න කිවිසුම් අත්සන් කරනවා. ඉතින් IMF යනට වැඩිය බරපතල නැද්ද මහාචාර්යතුමා මේවා? ඇත්ත වශයෙන් බරපතල. දැන් ඇත්තටම ජාත්‍යන්තර සංවර්ධන ආයතන කොයි වෙලාවකවත් අපේ සම්පත් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට ණයක් දෙනවා. ඒ ණය නිසි විදියට අපි ඒ ව්‍යාපෘතියට අනුයුක්ත කරන්න කියනවා. ඊළඟට විශේෂයෙන් මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ඒගොල්ලෝ කියන්නේ ආර්ථිකයට දිගුකාලීනව ආර්ථිකයේ හොඳින් වැඩ කරන්න ඕනි. ආර්ථිකයේ වැඩි දියුණුවක් වෙන සංවර්ධනයක් කරා යන මාවතකට එන උපදෙස් තමයි දෙන්නේ. මේ උපදෙස් වල සමහර වෙලාවල වැරදිච්ච තැන් තියෙනවා. මම නැහැ කියන්නේ සමහර වෙලාවට සමහර රටවල තත්ත්වය හරියටම තේරුම් ගන්න නැතුව එහෙම අඩුපාඩු වෙච්ච තැන් වැරදිච්ච තැන් තියෙනවා. හැබැයි මේ සැලසුම් සහගතව මේ රට විනාශ කරන්න බලාගෙන එහෙම එන ආයතන නෙමෙයි. මොකද ඒවා ඊට වෙද්දී දැන් ඒ ආයතනයක අපි වැඩ කරනකොට අපි ඇත්තටම මේ විශාල පාරදර්ශීභාවකින් වැඩ කරන්නේ. ඒගොල්ලෝ කියනවා නම් යම් කිසි දෙයක් කරන්න කියලා අපිට. දැන් උදාහරණයක් ඇටියට IMF එකෙන් අපිට කියන්නේ ඕගොල්ලොන්ගේ ආයවැය පරතරය 7% තියාගන්න. නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මේ අරක කපන්න මේක කපන්න සමෘද්ධිය කපන්න. ඒක ඒ අවස්ථාව රජයට දෙන්න. අපේ අවශ්‍යතාවය ඔයගොල්ලෝ අපිත් එක්ක එකඟතාවයකට එන්න ඕනි. දෙවැනි වාරිකයේ ගන්න නම් මේ අවුරුද්දේ බජට් මේ ආයවැය පරතරය දැනට තියෙන්නේ 10.4 දෙවෙනි අවුරුද්දේ 9.2කට ගේනවා. ඒ ගන්නට ගෙනාම තමයි ඊටු සල්ලි ටික දෙන්නේ. ගේන හැටි ඕගොල්ලෝ බලාගන්න. ඒතර දැන් අපි ඇත්තම කියනවා නම් දැන් ආසියානු සංවර්ධන බැංකුව වගේ ඕක බැංකුව වගේ ඊට වැඩි දැඩි නීති රීති දානවා. අපේ නොත්. අපි කියන සමහර වෙලාවට අපි දැන් ව්‍යාපෘතියක් හදන්න දෙනකොට අපි නියම කරනවා මේ පිරිවැයට අපි දාන්නේ 10%යි. මේ අපි තාක්ෂණික දැනුමට උපදේශකවරු තෝරනකොට 90ක් දෙන්න ඕනේ. ඒ වගේ අපි සමහර ඒවා දැඩි ඇත්තට. ඒතර ලංකාවේ කෙනෙකුට මේක තරම් කරන්න අමාරු වෙනවා. නමුත් ඒවට හේතු තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ පැත්තෙන් බැංකුව පැත්තෙන් බැලුවම පස්සේ තාක්ෂණිකව ඉතා සංකීර්ණ වැඩකට ඉතා හොඳම කට්ටිය ගන්න තමයි එහෙම කරන්නේ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ නැහැ අපිට වරායෙන් කෑල්ලක් දෙන්න තෙල් ටැංකියක්. එහෙම කියන්නේ නැහැ. ඒ ආයතනවල එවැනි වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලොන්ට එහෙම දෙයක් කරන්න තියා ඒ ආයතනවල හැම ආයතනයකම චාටර් එකේ ඒ කියන්නේ ඒක ස්ථාපිත කරන්න හදන මූලික ඩොකියුමන්ට් එකේ පැහැදිලිවම කියලා තියෙනවා කිසිම රටක පවතින දේශපාලනයට කිසිම ආකාරයකින් උදව් හෝ විරුද්ධ වීමට තහනම්. සම්පූර්ණයෙන් දේශපාලනික ස්වාධීනව ආර්ථිකමය වශයෙන් සලකලා ආර්ථික කාර්යක්ෂමතාව සලකලා තමයි කටයුතු කරන්න කියලා තියෙන්නේ. මේක මම හොඳටම දන්නවා ආසියානු සංවර්ධන බැංකුවේ චාටර් එකේ එහෙම වගන්තියක් තියෙනවා. එතකොට මේ ඒ නිසා මේ අපිට ඒ ආයතන වලට දේශපාලනයට සම්බන්ධ වෙන්න බෑ ඇත්තට. රට අභ්‍යන්තරයට. ඒ ආර්ථිකයේ යම් කිසි දුර්වලතාවයක් තියෙනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න ඒවා තමයි ඒගොල්ලෝ කියන්නේ දැන් එහෙම නැතුව කාට හරි රටකට ඕන නම් අපේ වගේ රටකට බලපෑම් කරන්න මේ මූල්‍ය ආයතන හරහා කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් බලපෑම් තියෙනවා. උගාක් අවස්ථාවල මම අධ්‍යක්ෂකවරයා වශයෙන් උත් දන්නවා දැන් මේ ව්‍යාපෘති හින්දා අවතන් වෙන අයට ඇත්තටම ඒ බැංකු වලින් තමයි කියන්නේ මීට රජය දෙනවට වැඩිය දෙන්න කියලා. අපේ තියෙනවා ඒ කියන්නේ ක්‍රමවේදයක් තියෙනවා හදලා මේ දැන් ව්‍යාපෘතියක් හින්දා නැති වෙලා යන ඉඩම් හරි ගයක් හරි මොනවා හරි තියෙනවා නම් ඒක වෙළඳ පොලේ ගන්න පුළුවන් ප්‍රමාණයක මේ මුදලක් දෙන්න ඕන කියලා. ඒකට හුඟක් රටවල මම දැන් රටවල් 40ක විතර කරලා තියෙනවා. හුඟක් රටවල් මේ අඩු ප්‍රමාණයක් දෙන්න තමයි. ඒ රජයට වැඩි ඇත්තටම ජනතාව ගැන හිතන අවස්ථාවල් තියෙනවා. ඔය වගේ පරස්පර දේවල් තියෙනවා. ඊළඟට මේ සෑම ආයතනයක්ම වෙළඳපොළ ආර්ථික ක්‍රමය පුජ්‍යලිකාංශයේ ප්‍රවර්ධනය පිළිගන්නවා. ඉතින් සමහර රටවල ඒවා පිළිගන්නේ. ඒකට ඒ වගේ පරස්පර අදහස් එන තැන් තියෙනවා. නමුත් ඒවා මේ ඒකාකාරයි. දැන් දියුණු රටවලින් එන මේ බෝඩ් මෙම්බර්ස්ලා අධ්‍යක්ෂවරු අරන් එනවා ඒ අර කාන්තාවට සමතැනක් දීම වගේ වැලියුස් අපි තාම ඒ මට්ටමට ගිහිල්ලා නැහැ. ඒකට අපේ ඒගොල්ලෝ අතර තියෙන ગેප් එක තමයි අපි හුඟක් වෙලාවට මේ වැරදිට අදහස් කරන්නේ අපිට බලපෑම් කරනවා කියලා. දැන් බැලුවම 1990 ගණන් වල පරිසරය ගැන ඔය ආතන කතා කරපු දේවල්
වලට අද ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඒ රටවල කට්ටිය. දැන් අපි පරිසරය ගැන අද දන්නවා. අපි පරිසරයට විශාල ගැටලුවක් කරගෙන අපි ඉන්නේ දැන්. 90 ගණන් වල තේරුම් ගත්තේ නැහැ. එතකොට අපි හිතුවා මේ අයිතු බලපෑම් කරනවා. ඒ වගේ තියෙනවා. නමුත් මම කියන්නේ මේ ජාත්‍යන්තර ආයතන වල අඩුපාඩු නැතුව නෙමෙයි. සමහර වෙලාවට ඒගොල්ලෝ කරන විශ්ලේෂණ වල අඩුපාඩු වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා ව්‍යාපෘති නරක වෙච්ච තැන් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒවා සිද්ධි. නමුත් සමස්තයක් වශයෙන් මේ පද්ධතිය හදලා තියෙන්නේ මෙන්න මේ වගේ සංවර්ධන ක්‍රියාදාමයට සහයෝගය දෙන්න. ඊළඟට මේ දෙන සහයෝගයට රජයේ අනුමැතිය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ රජයේ අනුමැතියක් නැතුව දැන් මම කරලා තියෙනවා ඩොලර් බිලියන 2.7ක් වටින ලෝන්ස්. ඉන්දියාවේ බංග්ලාදේශ වල නේපාල් වල. අපි ලෝන් එකක් හදලා ඊට පස්සේ ඒක අරගෙන යනවා එහි මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා එක්ක තමයි අවසාන සාකච්ඡාව තියෙන්නේ. ඒකට එයා බලලා කියනවා මේක වැරදි. මේක අපිට කරන්න බෑ. මේක රටට අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා එහෙම කියන ඕනත. ඉන්දියාවේ විශේෂයෙන් එන ලෝන් එක ඒගොල්ලොන්ට රටට අහිත කරයි කියලා තියෙනවා නම් රටට විරුද්ධව වචනයක් තියෙනවා නම් අපි ලෝන් ඇග්‍රීමන්ට් එකක් හදනවා ලීගල් ඩොකියුමන්ට් එකක්. ඒකේ වචනෙන් වචනෙට අන්තිමට බලනවා. බලලා කියනවා මේ වචනේ අයින් කරන්න. මේ අපේ රටේ කීර්ති නාමයට මේක හානියක් වෙනවා කියලා. ඒ මට්ටමට රටට අයිතියක් තියෙනවා ගන්න එකදී. Tamanට ඕන විදිහට ඒක ගන්න. දැන් අපේ රටත් එක්ක මම හිතන්නේ ගිවිසුම් කීපයක් අත්සන් කරා. අපි බලනවාද එහෙම? අපේ රටේ ඒ තරම් දුරට මේ දේවල් කෙරෙනවා කියලා මම ලංකාවේ ගොඩක් මේ ආසියානු සංවර්ධන බැංකුවේ සමාජයකට ලංකාවේ වැඩි වැඩ කරලා නැහැ. නමුත් මගේ දැනීමේ හැටියට අපි එයාටින් ටිකක් පසුගාමී. අපි එච්චර මේ උත්සාහයක් ගන්නෙ නැහැ අපට ඕන දේ කරගන්න. උදාහරණයක් ඇරෙන්න අද වුණත් මම හිතනවා මේ රජයට පුළුවන් ලෝක බැංකුවටයි ආසියානු සංවර්ධන බැංකුවට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ ආයතන වල තියෙනවා මේ ව්‍යාපෘති වලට නැතුව රටේ ප්‍රතිසංස්කරණ වලට දෙන ලෝන්. ප්‍රෝග්‍රෑම් ලෝන්ස්, ඩෙවලොප්මන්ට් පොලිසි ලෝන්ස් වගේ જાති. දැන් ඒ වගේ ලෝන්ස් ගොඩක් දැන් මේ ළඟදී මම උදව් කරා ඉන්දියාවේ ඒ වගේ බිලියන ඉන්දියාවට ඒ පොලිසි ලෝන්ස් කියන ඒවා. ප්‍රතිපත්ති ණය හැටියට දුන්නා බිලියන 3ක් 4ක් විතර. ඉන්දියාව ගත්තා. ඒකේ මිලියන 500ක ණයක ආර්ථික විශ්ලේෂණය කරුවේ මම උපදේශකවරයෙක් හැටියට. එතකොට ඉතින් අපි ඒකෙදී ඇත්තටම මේක පවර් සෙක්ටර් එකේ බලශක්ති අංශේ විදුලියේ ඉන්දියාවේ තියෙන ප්‍රශ්නයක් මේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පිරිවැය ආපහු ගන්න නැති මට්ටමට අඩු ගානකට තමයි විදුලිය දෙන්නේ. ඒතර මේ ප්‍රතිපත්තිය අපි ප්‍රතිපත්ති හැටියට සකස් කරුවේ ඇත්තටම මේ විදුලිය නිසි මිලට නිසි පිරිවැය ආපහු ලැබෙන මුදලකට ජනතාවට දෙන්න කියලා. ඒක ටිකක් ජනතාව අතර ජනප්‍රිය නැති ප්‍රතිපත්තියක්. නමුත් ඒක කරන්නේ නැතුව විදුලි අංශයට ඉදිරියට යන්න බැරි කමක් තියෙනවා. ඒතර අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තටම එතකොට රජයත් අපේ උදව් අරගෙන උත්සාහ කරනවා ඒ වගේ ප්‍රතිසංස්කරණ කරන්න. ඉන්දියාව ගත්තද ඒ ණය මුදල? ඒ මුදල තාම අනුමත වුණේ නැහැ. නමුත් ඒක මේ උදාහරණයක් හැටියට කිව්වේ. දැන් ඒක තාම අපි ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉන්දියාවත් කෑග ගහ යනවාද අපි යන්නේ නැහැ ඒගොල්ලන්ගෙන් ණය ගන්න. ඒගොල්ලෝ කොන්දේසි දානවා. ජනතාවට සහන දෙන්න බැරි වෙනවා. ලයිට් බිල වැඩි කරන්න වෙනවා. ඉන්දියාව ඇත්තම කියනවා නම් අපිට ගොඩක් දුර යන්න ඕනේ. අපි එංගලන්තයට, ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට යන්න ඕනේ. ආර්ථික කළමනාකරණය ගැන ඉගෙන ගන්න අපිට පුළුවන් ඉන්දියාව. ඉන්දියාව ඇත්තටම ආර්ථික කළමනාකරණය විශේෂයෙන් මධ්‍යම රජය. ප්‍රාන්ත රාජ්‍ය අපි වගේ තමයි ටික. ඒ ප්‍රාන්ත රාජ්‍ය ටිකත් කළමනා කරගෙන මධ්‍යම රජයේ ආර්ථික කළමනාකරණය මම කියනවා ඇත්තම විශිෂ්ටයි කියලා. රටක ආර්ථික කළමනාකරණය ගයන් මහ බැංකුව ස්වාධීන වෙනවා. මහ බැංකුවට පත් කරන අධිපතිතුමා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශාරදයෙක්. ඊළඟට මුදල් අමාත්‍යාංශයක තියෙන්න ඕනි පිටරටින් ගන්න ණය විශ්ලේෂණය කරලා රටේ ජනාධිපතිතුමාට හරි අගමැතිතුමාට හරි මුදල් ඇමතිතුමාට හරි උපදෙස් දෙන මණ්ඩලයක්. දැන් අපි ඉස්සෙල්ලා හදන්න ඕනි මම මේ කතාව කලිනුත් කිව්වා මහනුවරට එන මාර්ගයේද ගාල්ලට යන මාර්ගයේද කියන ගැටලුව ඒ විද්‍යුත් මණ්ඩලයකින් රජයට කියන්න ඕනි. රජයේ සත්භාවයෙන් මේවා පිළිගන්න ඕනි සංවර්ධනයක් වෙන්න නම්. ඊළඟට රටේ ආර්ථිකයේ මුළු ආර්ථිකයේම ආවරණය වෙන පරිදි රටේ ඉන්න හොඳම මොළ තියෙන ආර්ථික විද්‍යාඥයෝ 20 දෙනෙක් විතර මණ්ඩලයක් තියෙනවා. ඉන්දියාවේ මෙවැනි එකක් තිබ්බා තාමත් තියෙන වෙන නමකින් ප්ලෑනින් කමිෂන් කියලා. ඒ ප්ලෑනින් කමිෂන් එකට ගන්නේ ලෝකේ සමහර අය ඇත්තටම ඉන්දියාවෙන් ගිහිල්ලා හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුලා හිටපු. නැත්තම් MIT වල, ප්‍රින්ස්ටන් වල ඒ වගේ අය. ඉන්දියාවේ එක සැරයක් මේ මෑත කාලේ හිටපු මහා බැංකුව අධිපතිතුමා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ චීෆ් ඉකොනොමිස්ට් ප්‍රධාන ආර්ථික උපදේශක. ඒතර ඒ වගේ විද්වත් කට්ටියක් ගෙනල්ලා ඒගොල්ලොන්ට ස්වාධීනත්වයයි පූර්ණ බලතලයි දීලා තියෙනවා. ඒතර යම්කිසි ප්‍රතිපත්ති වෙනසක් කරනවා නම් ඒ ප්‍රතිපත්ති වෙනස ඉක්මනින් ඒගොල්ලෝ විශ්ලේෂණය කරලා මේකේ හැම වර්ගයකම ආර්ථික විද්‍යාඥයෝ, පරිසර ආර්ථික විද්‍යාඥයෝ, කුෂි ආර්ථික විද්‍යාඥයෝ, සාර්ව ආර්ථික විද්‍යාඥයෝ, මූල්‍ය ප්‍රතිපත්ති, ළඟට මේ ෆිස්කල් ප්‍රතිපත්ති, ඒ කියන්නේ බදු සම්බන්ධ ප්‍රතිපත්ති, මේවා ගැන විශාරදයෝ විශාල දැනීමක් තියෙන විද්වතුන් පිරිසක් මේ මණ්ඩලේ ඉන්නවා. ඒතකොට මේ වගේ දෙයක් ආවම මේගොල්ලෝ අනිත් එක ඒගොල්ලොන්ට ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්නවා පරිශන කරලා අවශ්‍ය දත්ත හැම එකම එකතු කරලා තියෙනවා. මොන හරි ප්‍රතිපත්ති ගැටලුවක් ආවම ඒගොල්ලෝ උපදෙස් දෙනවා රජයට. ඒ උපදෙස් සත්භාවයෙන් පිළිගන්නත් ඕනේ. අපි බොරුවට මණ්ඩලයක් පත් කළා තමන්ගේ ඥාති හිතමත්තුරු ටිකක් දාලා මේක වැඩේ කරගෙන යන්නේ මේ රටක් ගොඩනගෙන්න නම් අපි එවැනි ආර්ථික කළමනාකරණයකට යන්න ඕනේ. ඒකක් අපේ තිබ්බේ නෑ. අපේ ඇත්තටම ආර්ථික කළමනාකරණේ එක පුජ්‍යලයක් වටා නැත්නම් පුජ්‍යලෝ දෙන්නෙක් වටා තමයි තිබ්බේ. 80 ගණන් වල ඉඳලා පස්සේ ඉඳලා හැම වෙලේම ආර්ථිකයේ ප්‍රතිපත්ති සකස් කරු එක පුජ්‍යලයක්. රජයන් ප්‍රධාන පක්ෂ දෙකේම රජයන් වල මම නම් සඳහන් කරන්න ඕනේ නැහැ ඔබතුමාට හිතාගත්තේ කවුද කියලා. ඒතර මේ එක පුජ්‍යලයක් කොච්චර දැනීමක් තිබ්බත් මුළු ආර්ථිකයේ වපසරියේ මේ ආවරණය වෙන අන්දමට කළමනාකරණයක් කරන්න බෑ. හැබැයි මහාචාර්යතුමා අපේ ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවට ආර්ථික උපදෙස් දෙන ප්‍රධාන ආයතනය ආචාර්ය උපාධිම ගත්ත කී දෙනෙක් ඉන්නවද? විද්වතුන් ඉන්නේවයි. විද්වතුන් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලොන්ට පූර්ණ බලයක් දීලා තියෙනවද ස්වාධීනව කතා කරන්න. දැන් බලන්න අපි දැන් කුෂිකර්ම ගැටලුවේදී රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව යම් දෙයක් කිව්වනම් එයා ගෙදර යනවා නේ. දැන් මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. අපි 1970 ගණන් වල ඉඳලා ක්‍රමානුකූලව අපේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණයට ලක් කරලා ඒවා ඇත්තටම අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ඔබතුමා රාජ්‍ය ආයතනයක ස්ත්‍රී ලේකම්තුමෙක් නම් ඔබතුමාට ඒ තනතුරේ රැඳී ඉන්න නම් දේශපාලන රැකවරණය තියෙන්න ඕනේ. ඔබතුමා මේ දේශපාලන නායකත්වයට යම්කිසි සමීපතාවයක් පෙන්වලා තියෙන්න ඕනේ. එහෙම නැතුව බෑනේ මේ තත්ත්වයට අපි දැන් මේ දේශපාලනීකරණය වෙලා අපි ඇවිල්ලා ඉන්න යම් තැනකට ආයතනවල ඉන්නවා ඇත්තටම අපේ රටේ උගත්තු නැත්තේ නේ විශ්වවිද්‍යාලවල ඉන්නවා මහ බැංකුවේ ඉන්නවා. නමුත් ඒගොල්ලොන්ට අර ස්වාධීනව අදහස් ප්‍රකාශ කළා රජයේ වැරදි මාර්ගයක යනවා හරි මාර්ගයට ගන්න ඕන ආයතනික ව්‍යුහයක් නැහැ. අපි විවේචන වලට කැමති නැහැ. දැන් මේ මම මොකක් හරි විවේචනයක් කරා නම් එක්ක මට CIA කාර්යයක් කියනවා නැත්නම් කම්පැනි වලින් සල්ලි ගත්තා කියනවා. අපි එහෙමනේ කරන්නේ. කියන්නේ අපි අර විවේචනයක් අවංකව කෙනෙක් කියනවා නම් දෙයක් Taman දකින්න විදියට. ඒක මම කියන දේ වරදින්න පුළුවන්. වරදි නම් ඒ වැරද්ද කියලා කතා කරන එක වෙනම දෙයක්. නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට එයාට ගරහලා එයා අයින් කරලා දාලා නිකන්. ඒතරේ ආයතනික ව්‍යුහය සහ සද්භාවයෙන් මේ ආයතන කියන දල් පිළිගන්න මට්ටමේ නායකත්වයක් තියෙන්න ඕනේ. දැන් ඉන්දියාවේ මම හොඳටම දන්නවා මම වැඩ කරන කාලවල මම මධ්‍ය ප්‍රදේශවල තමයි ඉන්දියාවේ ව්‍යාපෘති ගොඩක් තිබුණේ. අපේ මේ ඒ ව්‍යාපෘති කරන කාලේ ඒ ප්‍රාන්ත ආණ්ඩුව විපක්ෂයට අයිති වෙලා තිබ්බේ. මධ්‍යම රජයේ තිබ්බේ කොංග්‍රස් එකට. ඉතින් මට නිකන් ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට නිකන් මට පොඩි බයක් තිබ්බා මම මිලියන පළවෙනි එක මිලියන 400ක ණයක් හදලා තමයි දෙල්ලි වලට ගෙනිච්චේ. මට බයක් තිබ්බා මේ විපක්ෂයේ මේ ආණ්ඩුවන් නිසා මේක නැති වෙයිද. එහෙම නෑ. ඒගොල්ලෝ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදේ බලතල තියෙන්නේ ඇත්තටම නිලධාරීන්. ඒ නිලධාරීන් මේක ඇත්තටම ඉන්දියාවේ පරිපාලන නිලධාරීන් විපක්ෂයේ මේ අරම කියලා බලන්නේ හරියට ඒගොල්ලෝ අර අවශ්‍ය ලියකියවිලි ටික හරියට තියෙනවා නම් ව්‍යාපෘතියේ ශක්තියතාවය හොඳ නම් ඒක අප්‍රූව් නා කිසිම කරදරයක් නැතුව. අන්න ඒ වගේ අපි ඇත්තට මේ සද්භාවයෙන් වැඩ කරන නිලධාරීන්ට අවශ්‍ය අවකාශය හදලා තියෙනවා. ඒ අවකාශය දැන් රටේ නෑ. දැන් මහාචාර්යතුමා අපි මේ කොවිඩ් වසංගත තත්ත්වයට එක්කම ගත්ත පළවෙනිම තීරණය තමයි ආර්ථිකය සම්බන්ධයෙන් ආනයන සීමා පැනවීම. අපි වාහන ගෙනනක නැවැත්තුවා, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නැවැත්තුවා. මේ ප්‍රවේශය ගන්න විද්වතුන් උපදෙස් දෙනවද? මේක හොඳ ප්‍රවේශයක්ද? මේකෙන් පුළුවන් ද ආර්ථිකයක් කළමනාකරණය කරගන්න? මේ අර්බුදයේදී ඇත්තටම මේක ඉතින් නොගෙන බැරි දෙයක් වුණා. හේතුව තමයි දැන් අපි අර්බුදය වෙනවත් එක්කම අපේ ආර්ථිකයේ කටයුතු යන හිට්ටා. හරිද? යන හිට්ටට කියන්නේ දැන් අපෙන් පිටරටට යන අපෙන් පිටරටට අපනයනය කරන දේවල් නැවතුණා. අපේ ඩොලර් එන මාර්ග හැම එකම ඇහිරුණානේ.
සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් නැවතුණා. ඊට පස්සේ දැන් අපේ මේ පිට රටවල වැඩ කරන ශ්‍රමිකයෝ ඉන්නෝනේ. ඒගොල්ලොන්ට රස්සාවල් ගොඩ දෙනකොට වසංගතේ මුල නැති වුණානේ. ඉතින් ඒ තත්ත්වයේ උඩ එතකොට අපිට ඒ කියන්නේ පිට රටින් ඩොලර් ආදායමක් එන්නේ නැති වෙනකොට අපි පරණ විදිහටම ආනයනය කරගෙන ගියා නම් අපේ ඩොලර් එක කෙලින්ම 400ට විතර බහිනවා. ඒ හින්දා ආනයන සීමා පැනවීම හරි. නමුත් ඒක తాවකාලික දෙයක් වෙනවා. ආනයන සීමා පනවලා අවුරුදු 3-4ක් ආර්ථිකයක් ගෙනියන්න බෑ. ඒක අර කෙටි කාලයක් තුල වසංගතයෙන් වෙන ෂණික බලපෑම අඩු කරගන්න කරපු දෙයක් හැටියට ඒක හරි. හැබැයි අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපි ආනයන සීමාව කොහොමද අපිට රෝඩ් මැප් එකක් මාර්ග සිතියමක් තියෙන්න ඕනේ. අපි මොනවද ආනයන සීමා කරන්නේ? මොනවද ක්‍රමානුකූලව ආපහු ආනයනය කරන්න දෙන්නේ? ඊළඟට ආනයන සීමාවේ තියෙන ආර්ථික බලපෑම කවුරුත් දන්නේ නැහැ. මම අද ඔබතුමාට කිව්වද මන්ද මේ සාකච්ඡාවේදී සුළු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පොඩි පොඩි දේවල් නැති වෙලා කියන්නේ රටක ඇත්තටම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කියන කොටස ඉතාම වැදගත් ආර්ථිකයේ සංවර්ධනය. මෙන්න මේ කණ්ඩායමේ ව්‍යාපාර වලට මේ ආනයන සීමාවේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ නිසා මේක දිගුකල් පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට දැන් අපි සමහර දේවල් බැලුමට හරි කියලා පේන දෙයක් තමයි සැප වාහන ගෙන්නන එක නැවැත්තුවා. අර්බුදයකට සැප වාහන ඕනේ නැහැ කියලා අපි කියනවා. නමුත් ඒක ඇතුලේ තියෙන ආර්ථිකයේ තියෙන අනිත් කතාව තමයි මේ සැප වාහන වලින් රජය විශාල බදු මුදලක් ගත්තා. රජයේ ආදායම විශාල වශයෙන් කඩාගෙන යනවා. ඒතර මේක දිගට කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මම මේක වැරදි කියන්නේ නැහැ. මේක හරි. නමුත් මේක ක්‍රමානුකූලව අපි යම්කිසි කාල සීමාවකට යටත්ව ඊළඟට ක්‍රමානුකූලව රටේ ආර්ථිකයට වෙන හානිය අවම වෙන විදිහට ආනයන සීමා ටික ටික ලිහිල් කරලා අපි යථා තත්ත්වයට එන්න ඕන. දැන් මේ යන ක්‍රමයට ගියොත් මේ අර්බුදය තව උග්‍ර වෙයිද නැත්නම් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය කියන විදිහට අපිට ප්‍රශ්නයක් නැද්ද? අපිට ප්‍රශ්නේ උග්‍ර වෙයි කියලා හිතන්න වෙලාවත් දැන් අපි ණය අර්බුදයක් නැතුව අපි ණය අර්බුදයක පැටලිලා නැතුව මේ අපේ වසංගතයෙන් ආව බලපෑමට ආර්ථිකය මේ වුණා නම් අපි ආපහු 2018 තත්ත්වයට විතර ඉක්මනට යන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ 2%ක 3%ක වර්ධනයක් වගේ තත්ත්වයකට ආපහු ගිහිල්ලා එන්න තිබ්බා. නමුත් අපි දැන් අපිට තියෙන ප්‍රධානම දේ ඒකට අපි කියන්න පුළුවන් මේ වසංගතයෙන් පසු වෙන සාමාන්‍ය තත්ත්වය කියලා. ඒ සාමාන්‍ය තත්ත්වයට එන්න අපි ඉස්සෙල්ලා ණය ටික ගෙවා ගන්න. ඒ සාමාන්‍ය තත්ත්වයට එන්න නම් ගයන් අපිට රටට එන ඩොලර් ටිකෙන් අපිට අපේ කර්මාන්ත ටිකට තේ වගාවට වී වගාවට ආව පොහොර ඒව මේව ආනයනය කරන්න. කාර් පැත්තකින් තියමුකෝ අපි. අඩුතරමින් ආර්ථිකේ දුවන්න ඕන අමුද්‍රව්‍ය පිට රටින් ගේනවා. සමහර දේවල් ඇත්තටම ලංකාවේ හදාගන්න පුළුවන් දේවල් ටිකක් හැදෙනවා මේ කාලෙදී. ඒ වගේ අර්බුදයක් වෙනකොට ඒවා අලුත් ව්‍යාපාර අවස්ථාවට බාටපත් වෙලා වෙනවා. නමුත් ඒක මුළුමනින්ම වෙන්නේ නැහැ. ඒතර ඒ අංශ ටිකට නැවත නැගිටින්න අපි මේ ආනයන සීමාවල් ක්‍රමානුකූලව හිතලා බලලා ඉතා සැලකිල්ලෙන් ඒ අංශවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික එන විදිහට ආර්ථිකයට ඉඩ දෙන්න. එහෙම නැතුව මහ බැංකුව කියන මාර්ග සිතියමේ තියෙන ඩොලර් ගලා එන්න අපේක්ෂා කරන්න බැයිද? සංචාරකයෝ ඇවිල්ලා මේක ආර්ථිකයට නැවත ලොකු උත්තේජනයක් ඇවිල්ලා පිටරටින් අපේ ශ්‍රමිකයෝ සල්ලි එවලා මේක යථාර්ථ ඊළඟට ආයෝජන ව්‍යාපෘති කීපයක් ඇවිල්ලා මේක ඇත්තටම මේ ප්‍රශ්නේ ඇතුලේ කොටස් කීපයක් එකක් තමයි පළවෙනි දේ තමයි දැන් මහ බැංකුව ඇත්තටම මාර්ග සිතියමක් හැදුවා කිව්වා. ඊට පස්සේ මේ මාර්ග සිතියමේ ප්‍රගතිය සමාලෝචනය කරනකොට දෙසැම්බර් මාසයේ අන්තිම වෙන්න කලින්. ඒතර මේ මාර්ග සිතියමේ විස්තරත් හුඟක් මට නම් පැහැදිලි නෑ. මම කියන්නේ මම හුඟක් වෙලාවට බලන්නේ පත්තර සහ මහ බැංකු නිවේදන හැම එකක්ම මම මේ දවස්වල කියවනවා. ඒ වගේ හැටියට මට මාර්ග සිතියම හරියට හම්බුනේත් නෑ. සමහරට ඒක නම් ප්‍රසිද්ධ කරන්න ඇති. නමුත් මම අනිවාර්යෙන් දන්නවා මාර්ග සිතියමේ ප්‍රගතිය සමාලෝචනයේ උනේ නෑ දෙසැම්බර් අන්තිමේ. හරිනම් මේ ප්‍රගතිය සමාලෝචනය වෙලා ඒක අපි හිතමු අපි මාර්ග සිතියම 100% එකපාරට ළඟා වෙන්නේ නැහැ. ඒක අචීව් කරන්න බැරි වුණා නම් බැරි වෙච්ච හේතු හදලා මාර්ග සිතියම අලුත් කරන්න. අලුත් කළා කියන්නේ අපි ජනවාරි අන්තිම වෙනකොට මෙන්න මේවා තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සංචාරක ව්‍යාපාරයෙන් මෙච්චර බලාපොරොත්තු වෙනවා, රෙමිටන්ස් වලින් මෙච්චර බලාපොරොත්තු වෙනවා, මෙහෙම බලාපොරොත්තු. ඒකට ඒ දේ උනේ නැහැ.
මේ හැම දෙයකම තියෙනවා මම අර මුලදිම කිව්ව කාරණේ හැම එකම ආර්ථිකයේ සාර්වාර්ථික කළමනාකරණය පාරදුස්සභාවය තියෙනවා. අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපි මාර්ගසිතීමේදී 100%ක් ඇචීව් කරේ නැහැ කියලා. වැරදුනා නම් වැරදිලි හදලා අපි අවංකව කතා කරනවා නම් මේ ප්‍රශ්න ගොඩාක් අවංකව කතා කරනවා නම් මේ ප්‍රශ්න ගොඩාක් ජනතාව උනත් තේරුම් ගන්න. දැන් අපි ඉන්නේ බොහොම අවදානම් තත්වයක. ඔබතුමා විතරක් නෙමේ විද්වතුන් කියන මේ හැම තත්වයේ ඇතුළතම. ඒ කියන්නේ තව එක ශ්‍රේණිගත කිරීමක් පල්ලෙහාට දැම්මොත් ණය ශ්‍රේණිගත කිරීම ආයතනයේ අපි බංකොලොත් මට්ටමට ඔව් ඇත්තටම ඒක වෙන්නේ අපි ණය සියල්ල ප්‍රතිව්‍යුහගත නොකර ණය ගෙවන එක අතෑරියොත් ඩිෆෝල්ට් කරොත් ඒ තමයි ඊළඟ එක. එතනට ඇවිල්ලා ඉන්නේ. ඒතොර ශ්‍රේණිගත කිරීමක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ කොහොමත් වෙනවා. දැන් ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ අනිත් කාරණා තව දෙකක් තියෙනවා. එකක් තමයි මේ රෙමිටන්ස්. අත් වශයෙන්ම මහ බැංකුව මේ රෙමිටන්ස් මහ බැංකුව කෘත්‍රිමව විනිමය අනුපාතිකයේ 200 පවත්ව ගන්න හදන උත්සාහය අසාර්ථකයි. ඒක නිසා තමයි දැන් අපේ බැංකු පද්ධතියට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. බැංකු වලට ඩොලර් එන්නෙම නැහැ. සාමාන්‍ය වශයෙන් මේ අපේ විදේශ ශ්‍රමිකයන් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 600ක් මාසෙකට ආවා. ඊට ආසන්න ගන්න. 273ට විතර අඩු වුණා. 273ට අඩු වුණා. ඒකට 600ක් කියලා කියන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 7.2ක්. විශාල මුදලක් නේ. ඒතර මේ ඩොලර් බිලියන 7.2ම ආවේ කාටද? ඉස්සෙල්ලා එන්නේ අපේ වාණිජ බැංකුවල. ඊට වාණිජ බැංකුව වලින් තමයි මහ බැංකුව මිලදී ගන්න. දැන් වාණිජ බැංකුව වලට අද වෙලා තියෙන තත්ත්වය තමයි දැන් මගෙත් ඩොලර් account එකක් තියෙනවා. මම පිටට හම්බ කරපු සල්ලි ටික මෙහෙට තමයි අරන් යන්නේ. account එකේ සල්ලි තියෙනවා මෙච්චරයි කියලා පොතේ. නමුත් මම ගිහිල්ලා ඇහුවම මට මේ වැඩසටහනකට මම මේ පුහුණු වී වැඩසටහන් කරනවා පිට රටවල රජයේ සේවකයන්ට. වැඩසටහනට එන්න මට ඩොලර් 5000ක් විතර ගන්න ඇහුවම බැංකුවේ මැනේජර් මට කිව්වා ඩොලර් නෑනේ සර්. මං කිව්වා ඉතින් මේ හරි කතාවනේ මගේ මෙච්චර ගාණක් තියෙනවා. ඒ වුණාට සර් බැංකුවේ සල්ලි නෑනේ. ඔකයි යථාර්ථය. දැන් අර්බුදයේ තත්ත්වය බලන්න කියන්නේ මම කියන්නේ Tamanට දැන් ඒ අර දැන් කියන්නේ foreign currency account කියලා ඒ කාර්ය කිව්වේ NRFC account කියලා. account එකක් තියෙන කෙනෙක් දැන් රුපියල් දීලා ඩොලර් ඉල්ලුවම නෑ කියන එක තමයි හිතන්න පුළුවන්. ඩොලර් වලින් තැන්පත් කරපුවාට නෑ කියන්නේ අපේ බැංකු දැනට බංකොලොත් වගේ. తాවකාලික බංකොලොත් බායක අපි ඩික්ලෙයාර් කරලා නෑ. මේ අර්බුදයේ තියෙන ගැඹුර ඒකයි. ඉතින් දැන් මං ඊට පස්සේ ඒගොල්ලන්ට කිව්වා ඉතින් පුළුවන් විදිහට මට පුළුවන් ප්‍රමාණයක් දෙන්න. මොකද සල්ලි නැතුව යන්න බෑනේ. දැන් ක්‍රෙඩිට් කාඩ් උනත් අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පිටරට ගිහිල්ලා ගන්න පුළුවන් හරි සීමිත ඉස්සර නම් ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් මට ওই ගමන ගිහිල්ලා එන්න පුළුවන්. දැන් එහෙම යනක අනතුරුදායකයි. අපේ රටේ තත්ත්වෙ උඩ පොඩි ක්‍රෙඩිට් කාඩ් වල ලිමිට්ස් තියෙනවා. ඉතින් දැන් ඒ වගේ තත්ත්වයක තමයි තියෙන්නේ මේ එතකොට ඇත්තටම මේ විනිමය අනුපාතිකයේ 200 තියාගෙන ඉන්න එක දිගට කරන්න බෑ. රුපියල් 10 දීලා වැඩේ කොට දාන්න. රුපියල් 10 ඉතින් 250යි 240යි. එළියේ. එතකොට මේක මුදා හරින්න වෙනවා. අනිත් එක මේක මුදා හරින්න නැතුව තියාගෙන ඉන්න එකේ ආර්ථික වාසියක් නැහැ. తాවකාලිකව අපි දැන් මේක ඇත්තටම මම හිතන්නේ විශේෂයෙන් මේ අපි කවුරුත් තේරුම් ගත යුතු දෙයක් තමයි රටක ඒක පුජ්‍යල ආදායම කියන එක වැදගත් දර්ශකයක්. ඒක අඩු වෙනවා කියන්නේ ජනතාවගේ සුබ සාධනය අඩු වුණා කියන්නේ. වැඩි වුණා කියන්නේ ජනතාවගේ කොටසකගේ හරි සුබ සාධනය වැඩි වුණා කියන්නේ. නමුත් විනිමය අනුපාතිකයේ ඩොලර් එක රුපියල් 220යි කියන එකේ ඍජු එහෙම බලපෑමක් නැහැ. සමහර ඒක තීරණය වෙන්නේ අපේ ආනයන අපනයන අනුව. අපේ රුපියල බාල්දු වෙනකොට අපනයන වර්ධනය වෙනවා. අපට අපනයන ආදායම් වැඩි වෙනවා. නමුත් අපි ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි වෙනවා රුපියල් වලින්. ඒ නිසා ආනයන ඇත්තටම අඩු වෙනවා. ඒක අතකින් මේ රුපියල බාල්දු වීම අපේ ආනයන වියදම අඩු කරගන්නත් ක්‍රමයක් වෙනවා. දැන් මෙන්න මේ පටලවිල්ල තියෙනවා. තේරුම් ගත යුතු දේ තමයි මේ විනිමය අනුපාතිකය කියන එක සමාජ සුබ සාධනයේ ඍජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ දැන් අපි ඩොලර් එකක් 1964 තිබ්බේ 4.8කට රුපියල්. අද 200 ගානට එනකන් අපි නමුත් අපේ සුබ සාධනයේ සමස්තයක් වශයෙන් රටේ දියුණු වුණානේ. එහෙම නා කියන්න බෑනේ. මේ ප්‍රශ්නේ වෙන්නේ මේක දැන් ඔහොම තියන් ඉඳලා 300 විතර එක සැරේ අඩු වුණා. එතකොට 300ට අඩු වුණොත් එහෙම තෙල් අද 210ට තියෙන එක 305ක් වෙනවා.
අන්න ඒ වගේ ෂණික මහා පරිමාණ වෙනසක් තමයි භයානක. ඒක ආර්ථිකයට ඔරොත්තු දෙන්න. මේක ක්‍රමිකව වෙන්න දෙන ගමන් අපි බලන්න ඕනි අපේ විනිමය අනුපාතිකය වැඩි දියුණු කරන්න ඕනේ. අපේ සංචාරක ව්‍යාපාරය තව ටිකක් ප්‍රවර්ධනය කරගන්න එක, අපේ කර්මාන්ත වැඩි දියුණු කරලා අපේ අපනයන වැඩි කරගන්න එක, අපේ රටට ඍජු විදේශ ආයෝජන, foreign direct investment, private sector investment ආවෙම නැති තරම්. අපිට වැඩි දැන් බංග්ලාදේශ වලටත් යනවා. මේක හේතුව මොකක්ද? මේ හේතුව විමසලා බලලා මේකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරන්න. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවත් ලෝක බැංකුව ආවත් ඕක තමයි කියන්නේ. ඕගොල්ලොන්ගේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලොන්ගේ රෙඩ් ටේප්ස් වැඩි. බියුරොක්‍රසි එකේ ප්‍රශ්න තියෙනවා. ලේබර් ක්වොලිටි එකේ ප්‍රශ්න තියෙනවා. ලේබර් ෂෝටේජස්, ශ්‍රමිකයන් හිගයි. මෙන්න මේවා ටික හදන්න. එතකොට තමයි කෙනෙක් එන්නේ රටට. දැන් මේ මෑත කාලේ වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක අපිට තියෙන අපේ ආර්ථිකය ගැන තියෙන අපේ ආර්ථිකය ගැන පිටස්ත රාජ්‍යයකට තියෙන ඍණ දැක්මක්. මේ ඍණ දැක්මෙන් අනිත් පැත්තට ගන්න අපිට විශාල වැඩ කොටසක් ආර්ථිකය කරන්න. මේක පාරදෘශ්‍යව ජනතාවට පැහැදිලි කරලා ජනතාව සමග කරන්න ඕනේ. රහසිගතව එහෙට මෙහෙට කියලා එහෙම කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඊළඟට ඔබතුමා අනිත් අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ මේ රටේ සම්පත් මේ වෙලාවේ විකුණනවා කියන්නේ. අතර මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් මම කිසි වැරද්දක් දකින්නේ නැහැ. අපිට වැඩිය හොඳ කළමනාකරන මට්ටමක් තියෙන සමාගමකට අපේ වරාය කළමනාකරන්නේ දීමේ වැරද්දක් නැහැ. ඒක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් වගේ කළමනාකරන ගිවිසුමකට යන එකේ වැරද්දක් නැහැ. අපිට කළමනාකරණය කරගන්න බැරි වෙනකොට අපි පාඩු ලවනකොට හැබැයි ඒකෙදි ප්‍රධාන දේ තමයි මේකට ගහන ගිවිසුම්. අපි ගහන අපිට මෙතන තියෙනවා විශාල ලංකාවේ සංවර්ධනයට විශාල ගැටලුවක් වෙලා තියෙනවා ලංකාවේ පිහිටිය. චීනයේ උනන්දුවක් දක්වනවා, චීනයේ උනන්දුවක් දක්වන නිසා ඇමරිකාව උනන්දුවක් දක්වනවා. ඉන්දියාවටත් අපේ පිහිටීමේ වැදගත්කමක් තියෙනවා යුද්ධමය තත්ත්වයන් වලදී ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒතර මෙන්න මේක කළමනාකරණය කරගන්නත් අපි විශාල බුද්ධිමත් භාවයකින් වැඩ කරන්න. මම නම් දකින්නේ ඒක කරගන්න තියෙන්නේ අපි හිතමු අපි වරායක ජැටියක් දෙන්න තියෙනවා. අපි මේක මේ රහසිගතව සාකච්ඡා කරන්නේ නැතුව ප්‍රසිද්ධිය ටෙන්ඩර් එකක් කෝල් කරලා ටෙන්ඩර් එක ඕපන් කරන දවසට අපිට එන්න කියන්න පුළුවන් ඇමරිකන් එම්බසිටයි, චයිනීස් එම්බසිටයි, ඉන්දියාවේ එම්බසිටයි, යුරෝපීය රටවල යුද්ධ අන්දුවක් තියෙනවා නම් ඒගොල්ලොන්ටයි, සිංගප්පූරු එම්බසිට ඔක්කොටම එන්න කියලා. තානාපතිතුමන්ලා ඉස්සරහ අපිට පුළුවන් මේක ඕපන් කරන්න. ඕපන් කරලා කියන්න පුළුවන් මෙන්න highest bidder තමයි ඉන්දියාව. ලෝකෙ එහෙම කරනවද? කරනවා. ඒක තමයි ක්‍රමය. ක්‍රමවේදය එහෙමයි. අපි ඉස්සෙල්ලා අහන්නේ ටෙක්නිකල් ප්‍රොපෝසල් එකක් ගොඩක් දෙයක්. ඒ තාක්ෂණික ඩොකියුමන්ට් එක බලලා ඒකට අපි ලකුණු දෙනවා. ඊට පස්සේ ඒකෙන් තේරෙන කොටසක් ඉන්නවනේ. දැන් කොම්පැනි 20ක් විතර මේක ඉල්ලුවම පළපුරුද්ද ඒගොල්ලොන්ගේ මූල්‍ය තත්ත්වය සියල්ල බලලා වෙන රටවල කොම්පැනි ශ්‍රේණිගත වෙලා තියෙන හැටි ඔක්කොම බලලා අපි ඇගීමක් කරලා 5 දිනක් තෝරගන්නවා පළවෙනි පහට. ඊට පස්සේ තමයි මේ 5 දෙනාගේ මූල්‍ය මේ හැකියාව බලන්න. හැකියාව කියන්නේ ඒගොල්ලෝ දෙන මේ ෆයිනෑන්ෂල් ප්‍රොපෝසල් එක. මේ ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන කීයක්ද මේකට දෙන්න කියලා. ඒතර මේක ඕපන් කරලා ඉතින් අපි මේකට 100ට 70 30 වගේ ටෙක්නිකල් වලට 70යි ෆයිනෑන්ෂල් වලට 30යි කියලා ක්‍රමවේදයක් හදලා අපි ඒක හැමෝටම කියලා අර සියලු දෙනා එක්ක අපි ඉස්සරහා මෙනවා කරාට පස්සේ අපි මේකෙදි තව ක්ලෝස් එකක් දාලා තිනවා පළවෙනි බිඩින් එකෙන් පස්සේ තව රවුමක් දෙනවා බිඩ් කරන්න. අපි හිතමු වැඩිම ගත්තේ ඉන්දියාව කියලා. ඉන්දියාව ටෙක්නිකල් ප්‍රොපෝසල් එකේ ඉන්නවනේ. අපි තව රවුමක් දෙනවා. ඒතර අපි හැමෝම දෙන බිඩ් එක වැඩි කරන්න එපා. ඇමරිකාවට මේක අත්‍යවශ්‍ය නම් ඇමරිකාව බිලියන 500ට ගත්ත එක බිලියන 600ක් කියලා ගන්නවනේ. මේ වගේ ක්‍රමවේදයකට ගිහිල්ලා මේවා කරනවා නම් මේ වගේ ගැටලුවක් නැහැ. එතකොට ඇමරිකාවට තරහ වෙන්නත් බෑ. මේක අපි තනිකරම කරන්නේ අපේ ආර්ථික කාර්යක්ෂමතාවය. අපිට ලැබෙන ලාභය සලකලා අපි කරනවා නම් මේ දේ වෙන්නේ නැහැ. අපි මේ හොරකමත් එක්ක තමයි මේක කරන්න බෑ. හැම දෙයක්ම අපි සාකච්ඡා කරනවා ද්විපාර්ශ්විකව. ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ඇමරිකාවෙක් යනකොට චීනෙ තරහ වෙනවා. චීනෙට යනකොට ඇමරිකාව තරහ වෙනවා. අපි මේ ක්‍රමේ මේ කවදා මේ රට යම් කිසි දියුණුවකට එන්න නම් මේක අනිවාර්යෙන් කළ යුතු දෙයක්.
ඔබතුමා හිතනවද මේ අර්බුදයෙන් අපිට ගොඩ යන්න පුළුවන් කියලා? නැත්නම් මේ අර්බුදය තව දුරටත් අර්බුදයක් බවට පත් වෙයිද? නැත්නම් මේකෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවද? මම හිතනවා මේ රටට ගොඩ යන්න පුළුවන් කියලා. නමුත් ගොඩ යන්න නම් මේ දැනට කරගෙන යන ක්‍රමවේදයෙන් වෙනස් වෙලා. මීට වැඩිය අපි ඇත්තටම මේ අර්බුදය හඳුනාගෙන මේක අර්බුදයක් කියලා තේරුම් අරගෙන මේ අර්බුදයේ ජනතාවට පැහැදිලි කරලා දීලා අපි සැමෝම මේ අර්බුදයේ කොටස්කාරයෝ වෙන්න ඕනේ. අපි මේක අපිට යමෝටම යම් කිසි දෙයක් දරන්න වෙනවා. අපි දැනටමත් ගෑස් ලිපෙන් දර ලිපට ගියා. ඒ වගේ තියෙනවා. මමත් ගෑස් ගෙනාවේ නැහැ. ඇත්තට මම දැන් හොට් ප්ලේට් එකේ අපි උයන එළවලු ගාන අඩු කරලා උයනවා. අපි රයිස් කුකරේ තමයි මාළු කරියත් උයන්නේ දැන්. මොකද බයයි මේක පුපුරයි කියලා. අපි ඒ දරා ගන්නවානේ. ඒතර ඒ වගේ ජනතාවත් පාලකයොත් සියලු දෙනා මේ දරාගෙන යම් අමාරු කාලේ තල්ලු කරගන්න ඕන. ඊළඟට මේ අමාරු කාලේ මේ පහුගිය කාලේ අපි ණය අරගෙන ඒවෙන් පරිභෝජනය කරලා අවකලමනාකරණය කරපු පිරිවැය අපිට මග අරින්න බෑ. ඒක දරන්න වෙනවා. ඒක අපි ඇත්තටම අපි සාධාරණ විදිහට බෙදා හදාගෙන කරලා දැන් ඉඳලා හරි මේ අර්බුදය තියෙනවා කියලා පිළි අරන් අර්බුදය ගැන මේ රටේ විද්වත්තු කියන දේට පොඩ්ඩක් සවන් දීලා දැන් ගක් විද්වත්තු මම කියන දේවල් තියෙනවා දේශපාලන කෝණයකින් නෙමෙයි. දැන් මට මේ රටේ රජයවල් පෙරලන්න කිසි උවමනාවක් නැහැ. මං එහෙම දේශපාලන බැඳීමක් කාටවත් තියෙන කෙනෙක් නෙමෙයි. එතකොට දැන් ප්‍රයෝගයේ විශාල පිරිසක් ඉන්න මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අවංකව කැමති අය කියන දේවල් අපි කියන දේවල්ට පොඩ්ඩක් සවන් දීලා නිසි ක්‍රියාමාර්ගයට දැන් යොමු වුණොත් අපිට මං හිතනවා පුළුවන් වෙයි කියලා. මට හිතා ගන්න බෑ මේ ඇත්තටම මහ බැංකුවත් රජයත් මේ එවැනි දෙයකට යොමු නොවි සීම අර්බුදයක් නැති ගානට පෙන්නගෙන ඉන්න එක ගැන ඉතින් මට ඇත්තටම සතුටක් නැහැ. අපි සත්‍ය පිළිගන්න ඕනි. පිළි අරන් අපි මේ අර්බුදයේ තියෙන වේදනාව අර්බුදයේ අපහසුව කවුරුත් විඳගෙන පොඩි කාලයක් අමාරුවෙන් යන්න වෙනවා. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව මේ ප්‍රශ්න හඳුනාගෙන අපි අර මං කිව්වා වගේ ඇත්තටම අපි ලොකු විද්වත් මණ්ඩලයක් රටේ පත් කළ ආර්ථිකයට උපදෙස් දෙන්න. සද්භාවයෙන් යුතුව ඒගොල්ලෝ කියන දේවල් කරගෙන අපිට මේ වගේ දෙයකට ඇත්තටම ජාත්‍යන්තර ආයතන වලින් ලොකු සහායක් ගන්නවා. ඒගොල්ලෝන්ගෙන් අපිට විශේෂඥයෝ ගෙන්න ගන්නවා. අපිට අඩුපාඩුවක්. ඒතර ලංකාවේ කට්ටිය ඒගොල්ලෝ එකතු වෙලා මේ අර්බුදේ විශේෂයෙන් දැන් අපිට විදේශ ආයෝජන නොඑන්න හේතු මොනවද? අපේ තියෙන නීති පද්ධතියේ ප්‍රශ්න මොනවද? අපේ අනෙකුත් ගැටලු මොනවද? සමස්තයක් හැටියට මේකට කියන ආර්ථික ආයතන කියලා, ඉකොනොමික් ඉන්ස්ටිටියුෂන්ස් කියලා. ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න ඕන ටික කරලා ක්‍රමානුකූලව ආර්ථික හරි පැත්තකට දාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි තවත් දැනටමත් ප්‍රමාදයි. තවත් ප්‍රමාද නොවි අර්බුදයක් තියෙනවා කියලා පිළි අරගෙන ඒක අපි හැමෝම තේරුම් අරගෙන අපි හැමෝටම යම්කිසි අපහසුයක් වෙනවා කියන එකත් තේරුම් අරගෙන දැන් ඉඳලවත් කරන්න තියෙන හරි දේ කරලා ආර්ථික විද්‍යාවේ තියෙන මූලධර්ම වලට ගරු කරලා රට කළමනාකරණය කරොත් අපට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි අපහසුයක් තියෙයි අවුරුදු 1.5 2ක් විතර කාලයක් යනකම්. ඒක දරා ගන්න වෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමා. බොහොම ස්තුතියි සිරස මාධ්‍ය ජාලයට මට මේ අවස්ථාව ලබා දීම.